හොඳයි එහෙනම් පටන් ගමු. මේකේ මේ පළවෙනි ප්‍රශ්නය තරමක් ඔබට නුහුරු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මේ අභියෝගයෙන් සාමාන්‍යයෙන් අපි ඉදිරිපත් කරන්නේ ශ්‍රේණියක ඓක්‍ය එහෙම නැත්නම් බාධ්‍යතාවය. කලාතුරකින් අසමානතාවය. හරි? දැන් අසමානතාව දීලා තියෙන ඉතාම අඩුවෙන් දැන් මම ඉදිරියේ මගේ පේපර් වල එහෙම අසමානතා සහිත අවස්ථා දානවා. හරි? නමුත් මේක දීලා තියෙන්නේ න්‍යාස දෙකක් සමානයි කියලා පෙන්නන්න. න්‍යාස දෙකක් සමානයි කියලා පෙන්නන්න දීලා තියෙන්නේ. එතකොට දැන් ඔබ ඒ ගැන අවබෝධයකින් කටයුතු කරන්න වෙනවා. n සමාන 1 විට මේ දෙක සමානයි, n සමාන p විට වළංගු වෙනවා. ඊට පස්සේ දෙපැත්තම මම අර ඍණ 3 ඍණ 4 1 ඍණ 1 කියන න්‍යාසයෙන් දෙපැත්තම ගුණ කරලා තියෙනවා. ඒකට හේතුව අර p ධන එක ලබා ගන්න. ඊට පස්සේ ඉතින් දැන් මේකට ලකුණු 25 ගත්ත දරුවෝ අත උස්සන්න බලන්න. ලකුණු 25ක් ගත්ත දරුවෝ. 20ක් 20 හරි නෑ මට මේක පැහැදිලි මේක මේ හරි 20 කෙනෙක් ඉන්නවා මේක පැහැදිලි මේක හැමෝම ලස්සනට ඒක කරලා දින බව. ඉතින් ඒකෙන් පේනවා. ඊළඟට මේ මොකද්ද මේ දීපල ප්‍රසාරණ ගැටලුව එක තැන එක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. වර්ගය 2x වර්ගය ඍණ 1 2x කියන එක වගේ එක හදා ගන්නවා. මෙන්න මෙහෙම. ඒකේ 10 වෙනි බලය. හරිනේ. දැන් හරි. දැන් ඔබ දන්නවා අපි මෙවැනි එකකදී මෙන්න මෙයාගේ ප්‍රධාන මේ සාධාරණ පදේ තමයි අපි ගන්නෙ. tr ධන 1 සමානයි 2x වර්ගයේ 10 ඍණ r sorry ඊළඟ 10 cr a වල n ඍණ r මේක නෙයි 10 ඍණ r br b කිව්වේ ඍණ 1 2x ඕකනේ මේකේ සාධාරණ පදේ ඕකයි. ඉතින් ඕක සුළු කරලා අන්තිමට එනවා මේ මෙතන යම්කිසි සංගුණකයක් එනවා. මෙතන x වල 20 ඍණ 2යි r එනවා. 3යි r. හරි. දැන් මෙයා ප්‍රසාරණය කරපුවාම අපිට හම් වෙනවා 1 දාන x දාන x වර්ගය. දැන් මෙතන මම එක්තරා තර්කයක් ගොඩ කරලා තියෙනවා. දැන් මේක ඇතුලේ තියෙන සාධාරණ පදයක x වල බලය මේක. ඒක ගුණ වෙන්න තියෙන එකෙනුයි x වලිනුයි x වර්ගයෙන්. ඒතර දැන් අපෙන් අහන්නේ x වලින් ස්වායත්ත පදේනේ. ඒතර මේකෙන් ගුණ වෙලා x වලින් ස්වායත්ත පදයක් එනවනම් මේ එකෙන් ගුණ වෙලා x වලින් ස්වායත්ත පදයක් එනවනම් මෙන්න මේ 20 ඍණ 3r කියන එක බිඳුවට සමාන වෙන අවස්ථාව වෙන්න බෑ. මොකද මෙතන නියතයක් නේ තියෙන්නේ. මේ නියතයෙන් ගුණ වෙලා x වලින් ස්වායත්ත පදයක් ලැබෙන්න මේ පදය මේ tr ධන 1 කියන මේ පදය x වලින් ස්වායත්ත වෙලා තියෙනවා. මේක x වලින් ස්වායත්ත වෙලා. ඒ කියන්නේ මේක බිඳුව වෙන්නේ. 20 ඍණ 3r බිඳුව වුණාම r වලට එන්නේ 20 බෙදීම 3. නමුත් r කියන්නේ ධන නිකලයක්. ඒ නිසා ඒක වෙන්න බෑ. ඊළඟට මේ x වලින් ගුණ වෙලා x වලින් ස්වායත්ත පදයක් ලැබෙන්න නම් මෙන්න මෙතන ඍණයකට සමාන වෙනවා. මේක ඍණයකට සමාන වෙනවා. හරි. එතකොට ඒක ඍණයකට සමාන වුණාම මේ x වල එකේ බලයෙන් ගුණ වුණාම x වල ඍණයකේ බලය x වල එකේ බලය එකතු වෙලා x වල බිඳුවේ බලය එනවා. ඒ කියන්නේ නියතයක් හැදෙනවා. ඒ කියන්නේ මේක ඍණයකට සමාන වෙනවා. මේක ඍණයකට සමාන වෙනකොට r කියන්නේ 4. ඒක වෙන්න පුළුවන්. ඊළඟට මේකෙන් ගුණ වෙලා x වලින් ස්වායත්ත පදයක් එන්න නම් මේක ඍණ 2කට සමාන වෙනවා. මේක ඍණ 2කට සමාන වෙනවා. ඒතර r වලගේ 22 බෙදීම 3 එනවා. ඒකත් පිළිගන්න බෑ. එහෙනම් අපට හොඳටම පැහැදිලි මේ එකෙන් මේක ඇතුලේ තියෙන මොකක්වත් ගුණ වෙලා x වලින් ස්වායත්ත පදයක් එන්නේ නැහැ.
මේ x වර්ගයෙන් මේක ඇතුලේ තියෙන මොකක්වත් ගුණ වෙලා x වලින් සුවාර්ථ පදයක් එන්නේ නැහැ. එන්නේ මෙන්න මේ x වල මේකෙන් ගුණ වෙලා විතරයි. එතකොට ඒකේ සංගුණකය කියන්නේ නම් ඒ අවස්ථාවේ r වලගේ 7යි සංගුණකය වෙන්නේ එතකොට මේක තියෙන හැටියට සංගුණකය ඍණ 1 r 10 cr දෙකේ 10 ඍණ 2යි r. එතකොට ඒක සුළු නාම ඍණ 15 එනවා. කාරණාව පැහැදිලිද කියලා හිතනවා තර්කය පැහැදිලිද කියලා හිතනවා. හරි. එතකොට ඕක මේ තව ආකාර ක්‍රම වලින් එකකින් දෙකකින් විතර හොඳ ක්‍රමයකට හදලා දුන්නා එක දරුවෙක් එයා දැන් මම හිතන්නේ අද නැහැ ඒගොල්ලන්ගේ ඉස්කෝලේ විභාගේ ඉන්න මේ හොඳ ක්‍රමයකට ඒක හදලා දුන්නා මේ දැන් මෙතන මම කරපු දේ ඔබ පැහැදිලි ඔබට පැහැදිලි වෙනවා කාටද පැහැදිලි නැත්නම් පොඩ්ඩක් අතින් සංඥාවක් කියුත් ගන්න මේ තර්කයේ තේරෙන්නේ නැත්නම් මම අනිවාර්යෙන් පැහැදිලි කරනවා තාම හරි එතකොට මේ මගේ තව මේවා ගණන් පහක් තිබුණා පරණ පේපර් වල මම කිව්වා මේ පහම ෆලෝ කරන්න කියලා. මොකද ඒවා සොලියුෂන්ස් එක දීලා තියෙන නිසා මේ ප්‍රශ්නයක් නේ පහම ඔබ ෆලෝ කරලා තියෙන්න ඕනේ. එක පැය කාලක් ගන්න ඕනේ ටික ෆලෝ කරන්න. වැඩිම පැය භාගයක් තියෙනවා. ඒ ගණන් පහ ෆලෝ කරන්න ඔය කැම කරන වෙලාවක පැත්තකින් තියාගෙන බල බල ඒක හරි ෆලෝ කරගන්න. ඊළඟ තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන මේ අපිට දැන් කතා කරන්න පුළුවන් එක. ඒකේ මේ 3 ඍණ 2යි 4 ඍණ 5යි වලින් ගුණාම 11 ඍණ 29යි වෙනවා. එහෙනම් 11 ධන 29යි කියන එක මට ලියුවේ කි 3 ධන 2යි 7 ධන 5යි කියලා. හරි. පැහැදිලිනේ? පැහැදිලි නේද? ඒක එහෙම ලියන්න පුළුවන්කම තියෙනවා. හරි. පැහැදිලි කියලා හිතනවා මම. එතකොට එහෙනම් 11 වර්ගයේ දාන 29 වර්ගයේ මට ලියන්න පුළුවන් 11 වර්ගයේ අඩු කිරීම 29 y වල වර්ගයේ. ඒක වර්ග දෙකක අන්තරයේ සාධක කොට කඩපුවාම 11 ඍණ 29යි 11 ධන 29යි කියලා. අර 11 ඍණ 29යි ඊට වෙනුවට ආදේශ කරනවා අර 3 ඍණ 2යි 4 ඍණ 5යි. 11 ධන 29යි ඊට ආදේශ කරනවා 3 ධන 2යි 4 ඍණ 5යි. එතන ප්‍රතිබද්ධ තියෙනවා. 3 ඍණ 2යි 3 ධන 2යි කියන්නේ 9 ඍණ 4යි y වර්ගය. 4 ඍණ 5යි 7 ධන 5යි කියන්නේ 49 ඍණ 25යි වර්ගය. එතකොට නිකිල දෙකේ කුරුජයක් විදිහට ඒක එනවා. ඉතින් මේක පොඩි ගැටලුවක්. ඒක කරන්න ඇති කියලා මම හිතනවා. ඊළඟ මේ හතරවෙනි ගාන. මේ ලිමිට් ගාන ඔන්න පළවෙනි වතාවට මම හිතන්නේ මේ පේපර් එකක ත්‍රිකෝණමිතික පදයි විජ්ජීය පදයි තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔබ දන්නවනේ මේක sin θ ට θ සිද්ධාන්තයට යනවා කියලා. ත්‍රිකෝණමිතික ප්‍රකාශනයි විජ්ජීයව දෙකම තියෙනවා කියන්නේ sin θ ට θ ට යනවා. හැබැයි මේකේ ලිමිට් එක බිඳුව නෙමෙයි. මේකේ ලිමිට් එක තියෙන්නේ x 5 බෙදීම 4ට. 5 බෙදීම 4ට. ඒතර ඔබ දන්නවා මෙහෙම ලිමිට් එකක් ආවම x a කරා කියලා ආවොත් අපි x සමානයි a ධන h කියන ආදේශයට යනවා. එතකොට වෙන්නේ මොකද? x කියන එක a කරා යන විට h කියන එක ඔටෝමැටිකලි බිඳුවට යනවා. ඒ නිසා මෙතන තිබුණේ x 5 බෙදීම 4 කියලා. එහෙනම් අපි ආදේශයකට යනවා 5 බෙදීම 4 ධන h කියලා. එහෙනම් x 5 බෙදීම 4 විට h බිඳුවට යනවා. එතකොට වෙන්නේ මොකද? අර x තියෙන හැම තැනකටම 5 බෙදීම 4 ධන h ආදේශ කරලා සුළු කරනවා. සුළු කරපුවාම එනවා මෙන්න මේ ස්ටෙප් එක. ලිමිට් h බිඳුව ඍණ 2h වතාවක් sin h බෙදීම 2යි sin වර්ග h ඍණද ධනද වන්ද දානේ ධන h වර්ගයෙන් cos h. දැන් මෙන්න මේ වගේ එකක් 2000 ඔය 13 14 වගේ හරි එකක් තියෙනවා. මීට කලින් මම මේ අවස්ථාව කරලා තියෙනවා. මේක ළමයි නිකන් කිරවෙන එක. මේ මෙන්න මේ මොඩල් එක කියන්නේ ළමයි නිකන් කිරවෙන එක. මේ h වර්ග පදයේ තියෙද්දි අපි කරන්නේ ලවයයි හරයයි මේ දැන් තුනම h වර්ගයෙන් බෙදනවා. බෙදුවාම එනවා ලිමිට් මම යන්නේ නැහැ කරන්න මේක පැහැදිලි කරන අතරයි h වර්ගයෙන් බෙදුවාම ඍණ දෙක අපි එළියට ගමු. මෙතන h වර්ගයෙන් බෙදුවාම sin h යට h ඉතුරු වෙනවා. මේක h එකක් කපලා යනවා. මෙතන h වර්ගයෙන් බෙදුවාම 2යි sin වර්ග h යට h වර්ගය. දැන් මෙතන cos h. දැන් කිසි ප්‍රශ්නයක් නැහැ.
මේකට වෙනම ලිමිට් එක ලියලා 1යි කියලා ගත්ත හැකි. මේකටත් වෙනම ලිමිට් එක ලියලා මේකටත් වෙනම ලිමිට් එක ලියලා යන්න පුළුවන්කම. ඒ තුනට වෙන වෙනම ලිමිට් ලියන්න ඕනේ. දැන් උඩ පේනවා මම එක ලියලා තියෙනවා මේ තියෙන්නේ. පේනවා? හරි නේද? දරුවන්ට පැහැදිලිද කියලා මම හිතනවා. එතකොට බලන්න මේකට ලකුණු 25 ගත්ත දරුවෝ අත උස්සන්න බලන්න. ලකුණු 25 ගත්ත දරුවෝ. කොහොම ඉන්න බලන්න. පොඩක් ඉන්න. හොඳයි. 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 හරි නේද? මේ ළමයි මට මොහොතකට අවසර දෙන්න මේ ඊටාම අත්‍යවශ්‍ය පණිවිඩයක් එතනින් ආවේ. මම මේක ඔන් කරන්න කලින් මේ වුණා. මොහොතකට මට අවසර එතකොට ඒක මට සතුටුයි ඉතින් දැන් ළමයි ටික දියුණු වෙන ටික නෙමෙයි දැන් නැත්තරම හොඳට දියුණු වෙලා. මට කනගාටු මේ මාත් එක්ක මේ ගමන ධෛර්ය සම්පන්නව ආපු නැති කට්ටිය ගැන. 10 දෙනෙක් 12 දෙනෙක් විතර හිටියා මං හිතන්නේ තව. ඒගොල්ලෝ ආවා නම් ඒගොල්ලෝ උඩ මේ මට මුදල් සම්බන්ධයක් නෙමෙයි මම මේ කියන්නේ. මේ අර අපි ආපු ගමන අපිට කෙරවල කරන්න තිබුණා. හරිය ගැන කතා වැඩක් නැහැ. නමුත් තාම දෙතුන් දෙනෙක් ඉන්නවා මේකට හරියට ප්‍රතිචාර දක්වන්න නැති ඒ දරුවෝ අනිවාර්යෙන් මේ ප්‍රතිචාර දක්වන්න ඕනේ මම නම් වශයෙන් කිව්වේ නේ. පස්වෙනි එකේදී මේ දෙක ඇඳලා ඉතින් ඒක ඇත්තටම කතා කරන්න දෙයක් නැහැ. මේක කාට හරි තේරෙන්නේ නැත්නම් මම හිතන්නේ කිසි ගැටලුවක් නැහැ. ඒගොල්ලෝ දීලා තියෙන අසමානතාවය ගත්තාම ඒක අපිට පාවිච්චි කරන්න බෑ. මොකද අපි ඇඳලා තියෙන වක්‍රවල සමීකරණය ඒකේ පේන්නේ නැහැ. ඒ දීලා තියෙන අසමානතාවය අපි ඇඳපු වක්‍ර දෙකේ සමීකරණ දෙක නැහැ. එතකොට ඒ විදිහට හදාගන්න නම් තුනෙන් මුළු එකම බෙදන්න ඕනේ. බෙදපු ගමන් අර අපිට දීලා තියෙන අපි ඇඳපු වක්‍ර දෙකේ සමීකරණ දෙක එතන නිර්මාණය වෙනවා. දැන් එහෙම නිර්මාණය වුණේ නැත්නම් අපිට මේක කරන්න බෑ නේද? නිර්මාණය වුණේ නැත්නම් එහෙම කරන්න බෑ. හරි? එහෙම කරන්න බෑ. ඉතින් අර ඒ නිසා තමයි දෙපැත්තම තුනෙන් බෙදලා කාන්ට එක අරන් තියෙන්නේ. ඒක හරි. ඊළඟට මේ 6 වෙනි ගාන. 6 වෙනි ගාන මේ මං හිතන්නේ අර කිසි ගැටලුවක් නැහැ කියලා. මේ 6 වෙනි ගාන 6 වෙනි ගානේ මේ පොඩි ගානක්. මට මතක හැදෙන මේක මං හදලා දාපු ගානක්. මේක ඔය මේ මොනවාද ඔය මාපාංග සිට ගාන. ඒක ඔක්කොම හදලා දාපු ගැටලු මට මතක ආකාරයට මං හදපුවා. හරි. මේ ඒ ටික ඔක්කොම හරියම හදලා දාපු ගැටලු මාපාංග සිට ගානේ. ඊළඟට මේ දැන් මේ කණ්ඩායම් ගාන මේ සරල රේඛාව ගාන. ඉතින් මේකේ අර මෙන්න මෙහෙම එකක් තියෙන මෙතන. අර ඔබට මතක ඇති දී ඇති රේඛාවකට සමාන්තර රේඛාවක් අපිට ලියන්න පුළුවන් කියලා මම ඉගෙනුවා ඔයගලන්ට එක විචල්‍යයක් ඇසුරේ. දැන් මේකේ සමීකරණේ දීලා තියෙනවනේ x ධන y ධන දෙක සමානයි බිඳුව කියලා. එහෙනම් ඊට සමාන්තර රේඛාව අනිවාර්යයෙන් මේ සම්පූර්ණකමයි එන්නේ. x ධන y ධන ලැම්ඩා සමාන බිඳුව හරි k හරි මොකක් හරි කියලා ගන්නවා. මේ දෙක සමාන්තර වෙනකොට මේ xy පදමයි මේ විදිහටමයි එන්නේ. නියතේ විතරයි වෙනස් වෙන්නේ. දැන් ඊළඟට මෙන්න මේ රේඛාව උඩ ඒ පිහිටලා තියෙනවා කියලා කියනවා. එහෙනම් a වල x කණ්ඩායමකේ ඍණ 2යි. a වල x කණ්ඩායමකේ ඍණ 2යි. බය නැතුව කිව්වේ. මේක තමයි දන්නේ නැත්තේ. ඒක හොයාගෙන ඊට පස්සේ මේක දීලා තියෙන නිසා මේක හොයාගන්න පුළුවන්.
ඒ වල x ඛණ්ඩාංකය ඍණ 2යි. ඒක මෙතෙන්ට මේකට ආදේශ කරලා y හොයාගත්ත හැකි. ඒ y හොයාගත්තා. ඊට මේ දෙක දන්නවා නම් මේක එව්ව හැකි. මේක දන්නවා නම් මේ සමීකරණයට මේ ලක්ෂ්‍ය ආදේශ කරපුවාම ලැබෙන්න එක. සරල දෙයක් තියෙන්නේ. හරි. ඊටාම සරල දෙයක්. නමුත් ඒක බලන්න හරියයි දුසන බලන්න. ඒ ගාන හරියයි. දැන් ඔය ගාන වැරද්දුනවට මට සමාවක් දෙන්න බෑ. මේක වරද්දනවට මම කොහොමද සමාවක් දෙන්නේ කියලා බලන්න. මේ මූලික සිද්ධාන්ත. මූලිකම සිද්ධාන්ත. මේකට සමාන්තර රේඛා මෙහෙම ලියුවා. ඊළඟට මේක x ඛණ්ඩාංකය ඍණ 2යි ආදේශ කරපුවාම y ඛණ්ඩාංකය බිඳුවයි. ඒත් මේ ලක්ෂ්‍ය ගන්න. ඒත් මේ දෙක දන්නවනම් විකර්ණ සමච්ඡේදනය වෙනවනේ. එහෙනම් මෙන්න මේ ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක හොයාගත්තා. ඒ ඛණ්ඩාංක කෙරෙහිව මෙතෙන්ට ආදේශ කරපුවම ලැබෙනවා. ඉතින් දැන් ඔබ තේරුම් ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. කොහෙද ෆෝල්ට් එක තියෙන්නේ? දැන් ඔබෙන් ඔබව ප්‍රශ්න කරන්න. කවරනම් සිතුවිලි නොසිතුණු නිසාද මට මේක කරන්න බැරි වුනේ? ඒක මම දන්නේ නැහැ. ගුරුවරයා හැටියට මට හොයාගන්න බෑ. ඒක ඔබ ප්‍රශ්න කරන්න ඔබේ හිතෙන්. මනසෙන් ප්‍රශ්න කරන්න. මොකක්ද මෙතන? තියරි ප්‍රශ්නයක්. මේක මේ විදිහට ලියා ගන්න දන්නේ නැති ප්‍රශ්නයක්. අනේ. හරි. දැන් ඔයගෙම ඉගෙනුවා දී ඇති රේඛාවකට ලම්බක රේඛාව. දැන් අපි හිතමු මේක 2x ධන 3y ඍණ 1 සමානයි බිඳුව කියලා. ලම්බක රේඛාවක් කියනකොට මේ සංගුණක දෙක මාරු කරනවා. මේක x ට දෙනවා මේක y ට දෙනවා. දීලා එක්කෙනෙක්ගේ ලකුණු මාරු කරනවා. මේ ධන 3 මෙහාට දීලා 2 මෙහාට දීලා එකක විතරක් ලකුණු මාරු කරනවා. එතකොට ඕනනම් ඍණ 3x ධන 2y ධන ලැම්ඩා සමානයි බිඳුව කියලා ගත්ත හැකි මේ ලම්බක රේඛාව. ඒ වෙලාවෙම මොන එකක් කියලා දුන්නා. මේ සමාන්තර රේඛාවක් කියන්නේ ඇති. මේ ලම්බක රේඛාව කියන්නේ. ඉතින් ඔය තියරි වල ඉතාලම හොඳින් සාකච්ඡා කරපු දේවල්. මේ පේපර් ක්ලාස් එකට සහභාගී වෙන්න ඩිස්කෂන් එකකට සහභාගී වෙන්න කියන්නේ ඒකයි. වෙන මොකකටවත් නෙමෙයි. එහම ඩිස්කෂන් එකකට සහභාගී වුණාම තමයි ඔබට පුළුවන්කම තියෙන්නේ මේවා හරියට රිෆ්‍රෙෂ් කරගන්න. හරි දැන් ඉතින් හරි ඊළඟට හත්වෙනි ගාන. මේක මම හදලා දාපු ගැටලුවක් මට මතක හැටියට නෑ. මේක මම පොතකින් ගත්ත එකක්. ඉතින් මේකේ සරල දෙයක් තියෙන්නේ. මේක කියන්නේ බිඳුව එක ලක්ෂයේදී අඳින ස්පර්ශකය x අක්ෂයට සමාන්තරයි කියලා ඔප්පු කරන්න කියලා. එහෙනම් බිඳුව එක ලක්ෂයේදී අඳින ස්පර්ශකය තිරස් වෙන්න ඕනේ. එතකොට x අක්ෂයට සමාන්තර වෙන්නේ. එහෙනම් ඒකේ අනුක්‍රමණය බිඳුව වෙන්න ඕනේ. එහෙනම් බිඳුව එක ලක්ෂයේදී dy/dx බිඳුව වෙන්න ඕනේ. මොකද ස්පර්ශකයේ අනුක්‍රමණයනේ dy/dx කියන්නේ. එහෙනම් බිඳුව එක ලක්ෂයේදී dy/dx බිඳුවයි කියලා වෙන්නා. බිඳුව එක ලක්ෂයේදී dy/dx කියන්නේ බිඳුව එක ලක්ෂයේදී යන ස්පර්ශකයේ අනුක්‍රමණය. එතකොට ඒක x අක්ෂයට සමාන්තර නම් අනුක්‍රමණය බිඳුවයි. ඒ කියන්නේ dy/dx බිඳුව වෙනවා. ඉතින් ඉස්සල්ලාම හොයාගන්න නම් බිඳුව එක ලක්ෂයට අදාළ t වලගේ. ඉතින් ඔබට පේනවා මම අර එක ඍණ t වර්ගයට එක ධන t වර්ගයේ බිඳුවට සමාන කරපුවම t වලට උත්තර දෙකක් එනවා. හැබැයි 2t යට එක ධන t වර්ගයේ එකට සමාන කරපුවම t වලට එන්නේ 1. එහෙනම් අපිට බාර ගන්න වෙන්නේ t සමාන 1. හරි. එතකොට මේ dx/dt හොයලා t සමාන 1 ලක්ෂයේදී dy/dx සමානයි බිඳුවයි කියලා ඔප්පු කරාම t සමාන 1 ලක්ෂයේදී dy/dx බිඳුව නම් ස්පර්ශකයේ අනුක්‍රමණය බිඳුවයි. එහෙනම් x අක්ෂයට සමාන්තරයි. බලන්න අද උසන්නේ ඒක ලබා ගන්නයි. ඉතින් මේ මට පේන්න තියෙන ස්ක්‍රීන් එකේ නම් ඔක්කොම ඉන්නවා. නමුත් ඒ කියන්නේ 14 15ක් විතර හදලා. නමුත් දැන් මට එහා පැත්තට පෙරලා බලන්න බෑ. මේ ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ කොහෙද ඔබගේ ෆෝල්ට් එක තියෙන්නේ. මේ තියරි බලාන යන්න ඕනේ. ඊළඟට 8 වෙනි ගාන. ඒ 8 වෙනි ගානේ මේ සර්වේගා දෙකම ස්පර්ශ වනසේ මුළුමනින්ම පළමු වෘත්ත පාදකයේ පිහිටි අරේ එකක 2 මූල 2ක් වන වෘත්තයේ සමීකරණය. ඉතින් මේ
කේන්ද්‍රය AB කියලා ගත්තා. ඒතර මුළුමනින්ම පළවෙනි වෘත්තපාදයේ තියෙනවා නම් AB දෙකම ධන. ඊට පස්සේ ලිව්වා සමීකරණය. ඔබ දන්නවා යම් කිසි රේඛාවක් ස්පර්ශ වෙනවා නම් කේන්ද්‍රයේ ඉඳලා ඒ රේඛාවට තියෙන ලම්බ දුර හරියට සමාන වෙනවා. එතකොට එතනින් එනවා සමීකරණ දෙකක්. ආයෙත් තව සමීකරණ දෙකක් එනවා. 1යි 3යි මම විසඳුවා. ඒතකොට මේ විසඳීමේදී මට b වලට ඍණාංගයක් ආවා ඒක අයින් කරා. ඊළඟ 1යි 4යි විසඳන කොටත් ඒකම වෙනවා. ඒ නිසා මම ඒක අයින් කරා. 2යි 3යි විසඳුවා. a වලටයි b වලටයි ධන උත්තර දෙකක් ආවා. 2යි 4යි විසඳුවාම දෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මේ අරක තමයි උත්තරේට එන්නේ. හරි. එතකොට a සමාන 4යි b සමාන 8යි එහෙනම් ගත්තා. ඊළඟට 9 වෙනි කාරණට ගියොත් මේ ගෝලයක පරිමාව 3න් 4යි πr ගණනය කියන සූත්‍රය අරගෙන තියෙන හැටි. 3න් 4යි πr ගණනය කියන සූත්‍රය අරගෙන තියෙන හැටි. ගෝලයේ පරිමාව. හරි. 3න් 4යි πr ගණනය කියන සූත්‍රය අරගෙන තියෙන හැටි. ඔයදී. ඉතින් අර ඩිස්ක් එකේ පරිමාව ඩෙල්ටා v කියන්නේ 5y වර්ගයේ ඩෙල්ටා x. එතකොට හරි. එතකොට ඒක දෙකෙන් ගුණ කරේ වෙන මොකක් නිසා නෙමෙයි. දැන් ඕක අංශක 300ට භ්‍රමණය කරපුවාම එන්නේ මේ ගෝලයෙන් පළුවයි එන්නේ. ඕක අංශක 300ට භ්‍රමණය කරපුවාම එන්නේ ගෝලයෙන් භාගයයි එන්නේ පරිමාව. මේ ලබා ගන්න මේ ස්ට්‍රිප් එක මේ පටිය අංශක 300ට භ්‍රමණය කරපුවාම එන්නේ අර කියන අර පොඩ්ඩක් ඉන්න ළමයි මේ මට පොඩි කාරණයක් මේක මම හිතන්නේ අත්‍යවශ්‍ය එකක්. හෙලෝ මිස්ටර් රොෂාන් අනේ මේ ඔයාගේ කියලා දන්නේ නැතුව මම කට් කරා මේ ක්ලාස් එකේ හිටපු නිසා. හරි ඉන්න මම ඉන්නම්. ඉන්න. හරි. ළමයි මට පොඩ්ඩක් අවසර දෙන්න. හරි ළමයි සමහරවිට පොඩි බාධා කිරීම කීපයක් වුණා. හරිනේ. හරි. ඒතර මෙතන මේ දැන් ඕක කරකවපුවාම අංශක 300ට කරකවලා බිඳුවේ සිට A දක්වා අපි අනුකරණය කරපුවාම අපිට එන්නේ මේ පළුව විතරයි. ඒකයි අර දෙකෙන් ගුණ කරලා තියෙන්නේ. දෙකෙන් ගුණ කරන්න හේතුව ඒකයි දැන් මේක කරකෝලා මේ වගේ තැටියක් තියෙනවනේ. ඔය තැටි ටික බිඳුව ඉඳලා ඒ දක්වා අනුකලනය කරපුවාම එන්නේ මෙන්න මේ පළුවේ පරිමාව විතරයි එන්නේ. හරි. එතකොට මේ
දෙකෙන් ගුණ කරේ ඒකයි. හරි. ඊළඟට 10 වෙනි ගාන මේකත් මේ කොහේ හරි පේපර් එකකින් මොකක් හරි ගත්ත එකක්. දැන් මේ ගානේ මේ හරි. ඔබට පේනවා මම මේක කරලා තියෙන විදිය. අර අන්තිමට එනවනේ සමානයි 1 කියලා. ඊට පස්සේ මම දෙපැත්තටම මේ හතරක් එකතු කරලා තියෙනවා. තුනක් දෙපැත්තටම තුනක් එකතු කරලා තියෙනවා. තුනක් එකතු කරලා පොදු සාධකයන් මේ අරන් තියෙනවා. ඊළඟට දැන් tan 5 බෙදීම 12 යගේ ඉල්ලන නිසා θ සමානයි α සමානයි 5 බෙදීම 12 කියලා මම අරන් තියෙනවා. එතකොට දැන් අර ඉහත එකට ආදේශ කරපුවාම එතකොට එන්නේ මූල 3 දන tan 5 බෙදීම 4 වතාවක් මූල 3 දන tan 5 බෙදීම මූල 3 දන tan 5 බෙදීම 12 වතාවක් මූල 3 දන tan 5 බෙදීම 12 සමානයි 4 කියලා නෙන්නේ. ඒ නිසා තමයි අර මූල 3 දන tan 5 බෙදීම 12 වර්ගය කියලා අරන් තියෙන්නේ. අර alpha theta වෙනුවට කෙලින්ම 5 බෙදීම 12 ආදේශ කරා. එතන මෙහෙම එකක් තියෙන්නේ. මූල 3යි tan මූල 3 දන tan theta මූල 3 දන tan alpha සමානයි 4. දැන් θ සමානයි alpha සමානයි 5 බෙදීම 12 නේ දාලා තියෙන්නේ. ඒතර මූල 3 දන tan 5 බෙදීම 12 වතාවක් ආයෙත් එන්නේ මූල 3 දන tan 5 බෙදීම 12. ඒකයි ඒ වර්ගයේ සමානයි 4යි කියලා අරන් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔකේ ධන හෝ ඍණ සලකන්නේ නැති වෙන්න හේතුව මේ ඍණ අවස්ථාව ගන්න නැත්තේ tan 5 බෙදීම 12 කියන්නේ ධන රාශියක් කියලා දන්න නිසා. මේක දැන් ධන හෝ ඍණ දෙක ගන්න එපා. මෙන්න මෙහෙම ගන්න. මූල 3 දන tan 5 බෙදීම 12 සමානයි ධන හෝ ඍණ දෙක කියලා ගන්න ඕනේ. මේකේ ධන දෙක විතරයි අරන් තියෙන්නේ. ඍණ දෙක අරන් නැහැ. ඒකට හේතුව අරක. ඉතින් මේ පේපර් එකේ මේ ගණන් ටික පහසුයි. පහසුයි කියන්නේ මෙහෙමයි. නිකම් මේ මොනවද දන්නේ කියලා ලඟු වෙන්නේ නැහැ. හැබැයි හරියට සිද්ධාන්ත දන්න මේවට වෙහෙසිච්ච දරුවන්ට ලකුණු ගන්න පුළුවන්. හරි. ඒකයි එතන තියෙන්නේ. එතකොට ඔබ දැන් මෙතන ඉන්න ඕනේ. හරි. හොඳයි. ඒතර මේ ගණන් 10න් ඉවරයි. ඊළඟට මේකේ සෙකන්ඩ් පේපර් එක. දැන් මේ සෙකන්ඩ් පේපර් එක ගත්තාම මේකේ මේ මොනවාද මේ වර්ග සමීකරණ ගන්න ටිකක් සුවිශේෂී ගැටලුවක්. මේක මම ගත්තේ කොහෙන්ද කියලා කියන්න නම් මට මතක නෑ. හැබැයි හදපු එකක් නෙවෙයි මම. මේ මම ගත්ත ගැටලුවක් කොහෙන් හරි. දැන් මේ ගානේ මොකද්ද මේ කියන්නේ? fx සමානයි x වර්ගය දන ax දන b හි මූල alpha beta ලු. එතකොට alpha දන beta කියන්නේ ඍණේ, alpha beta කියන්නේ b. ඊළඟට අර alpha beta දන alpha වර්ගය හා alpha beta දන beta වර්ගයේ ඓක්‍ය සහ ගුණිත සඳහා ප්‍රකාශන සෙවීමෙන් තොරව මේ මූල වර්ග සමීකරණය මේ බව පෙන්වන්න කියලා තියෙනවා. එතකොට දැන් ඔබ දන්නවනේ දැන් ඔය දෙක මූල වෙන වර්ග සමීකරණය මෙහෙම ලියන්න පුළුවන් අර ෆෝමැට් එකට. අර ෆෝමැට් එකට ලියන්න පුළුවන් මොකද? ඔන්න ඔය ෆෝමැට් එක ලියුවේ. ඉතින් දැන් ළමයි එහෙම ලියලා හදලා තිබුණා. ඒතර ඒකට ලකුණු දෙන්න බෑ. හරි. දැන් ඒක මම හදලා තියෙන වෙනස් විදියකට. වර්ග සමීකරණය මේ බව පෙන්වන්න කියලා තියෙනවානේ. ඒතර මේ වර්ග සමීකරණයේ මූල y1 y2 කියලා අරගත්තා. මූල පරිණාමණයද තමයි කියන්නේ. මේ දීලා තියෙන සමීකරණයේ මූල y1 y2 නම් y1 y1 සමානයි alpha beta ධන alpha වර්ගය. එතකොට මේකෙන් alpha විදිහට ගත්තාම alpha ධන beta එනවා. නමුත් alpha ධන beta කියන්නේ ඍණ A. එතකොට ඍණ A alpha. එහෙනම් මේකෙන් ගන්න වෙනවා y1 වෙදීම alpha සමානයි ඍණ A කියලා. ඔන්න ඔහොම එකක් එනවා. ඊළඟ y2 කියලා ගත්තා අනිත් එක alpha beta ධන beta වර්ගය. ඒකෙන් beta එළියට ගත්තා. alpha ධන beta. ඒ කියන්නේ ඍණ a beta.
එහෙනම් මේකෙන් එනවා y 2 යට β සමානයි ඍණ 1 කියලා. ඒතර ඔබට පේනවද මේ මෙතන නෑ මෙතන a ගත්තොත් ඍණ a සමානයි ඇල්ෆා. මෙතන ඍණ a සමානයි බීටා. එහෙමයි ගන්න. දැන් මේ මොකද්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ අපිට අර හොයන්න කියන වර්ග සමීකරණයේ මූලයක්. මේ තියෙන්නේ අපිට දීලා තියෙන වර්ග සමීකරණයේ මූලයක්. ඒතකොට එකම රිලේෂන් එක නේද තියෙන්නේ මේ y එක බෙදීම ඍණ a සමානයි මූලය. අර පළවෙනි එකේ මූලය. fx සමානයි බිඳුව. gy සමානයි බිඳුවේ මූලය බෙදීම ඍණ 1 ඍණ a සමානයි fx සමානයි බිඳුවේ මූලය. gy සමානයි බිඳුවේ මූලය බෙදීම ඍණ a සමානයි fx සමානයි බිඳුවේ මූලය. එහෙනම් මෙතන තියෙනව නේද මෙන්න මේ වගේ රිලේෂන් එකක්. ඒ fx සමානයි බිඳුවේ මූලයි gx සමානයි gy සමානයි බිඳුවේ මූලයි අතර තියෙනව නේද මෙන්න මෙහෙම එකක්. මොන බලන්න. gy සමානයි බිඳුවේ මූලයක් බෙදීම ඍණ a සමානයි fx සමානයි බිඳුවේ මූලයක්. gy සමානයි බිඳුවේ මූලයක් බෙදීම ඍණ a සමානයි fx සමානයි බිඳුවේ මූලයක්. එකම දේ නේද මම කටින් කියවුනේ. ඒ කියන්නේ gy සමානයි බිඳුවේ මූලයක් y නම් ඒක ඍණ a වලින් බෙදුවාම හම්බ වෙනවා අපිට fx සමානයි බිඳුවේ මූලය. ඒතර ඒ අන්නේ කියන රිලේෂන් එක මම මතකනේ ඔයගොල්ලන්ට මම අර මූල පරිණාමණය කියලා ගැටලුව වගේක් කරා 2006 7 8 කියන අවුරුදු තුනේම තියෙන මේ මොඩල් එකනේ. ඒක පොඩ්ඩක් වෙනස් විදිහකට මෙතන පාවිච්චි කරලා තියෙනවා. වෙනස් විදිහකට. එතකොට මේක හොඳ පොයින්ට් එකක්. එතකොට එහෙනම් fx සමානයි බිඳුවේ මූලයක් නෙමෙයි x කියන්නේ. එහෙනම් x වෙනකොට මේ කැලේ ආදේශ කරනවා. y වල වර්ග සමීකරණයක් වෙනවා. ඒතර මේ y වල වර්ග සමීකරණය කියන්නේ dy සමානයි. ඉතින් මේක ඇත්තටම මම ගොඩක් කැමති මේ ගාන. මේක ගොඩක් මැතමැටිකල්. සුළු කිරීම නෙමෙයි තියෙන්නේ හිතන්න. සුළු කිරීම නෙමෙයි තියෙන්නේ හිතන්න තියෙන්නේ උඩ. මේක හරි ඉන්ටරෙස්ටිං ඒක. මම කැමති දැනගන්න ලකුණු 75 හරි ඊළඟ ඉතුරු කැලලක් දැන්කෝ. ඊට පස්සේ කියනවා මේ fx සමානයි බිඳුවේ මූල තාත්වික නම් හා නම් පමණක් dy සමානයි බිඳුවේ මූල තාත්විකයි කියලා ඔප්පු කරන්න කියනවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ඒක මම ලස්සනට අර දිව්‍ය අසම්භාව්‍ය දාමයකින් ඔප්පු කරලා තියෙනවා අර මාකින් ස්කීම් එකේ තියෙන විදිහට. එතකොට මොකක්ද ස්ටේට්මන්ට් එක පටන් ගන්න? fx සමානයි බිඳුවේ මූල තාත්විකයි. එහෙනම් ඩෙල්ටා x විශාලය සමානයි බිඳුව. හරි? ඔය දිව්‍ය අසම්භාව්‍ය ප්‍රකාශයක් ඔප්පු කරන්නේ බයි කන්ඩිෂනල් ස්ටේට්මන්ට් එක. by conditional statement එකක් prove කරද්දී ඔප්පු කරද්දී අපි මේක දෙපැත්තටම පෙන්නන්න ඕනේ. ඉස්සරහටයි පස්සටයි දෙකටම පෙන්නන්න ඕනේ. මේ පෙන්නන එක තමයි අර ඩබල් ඇරෝ එකෙන් පෙන්නන්නේ. දැන් මෙතන fx සමානයි බිඳුවේහි මූල තාත්වික නම් හා නම්ම පමණක් කියන තමයි ඇරෝ එකෙන් කියන්නේ. if and only if. හරි? delta x විශාලයව සමානයි බිඳුව. delta x විශාලයි සමානයි බිඳුව නම් අනිවාර්යයෙන්ම මෙතන හැටියට a වර්ගයේ දින 4b විශාලයව සමානයි බිඳුව. මොකද ඒක delta x කියන්නේ මුලින් ඒක බව ඔප්පු කරලා දෙනවා. නම්මානම්ම පමණක් a වර්ගයේ වතාවක් a වර්ගයේ දින 4b විශාලයව සමානයි බිඳුව. මොකද මේක විශාලයව සමානයි බිඳුව නම් a වර්ගයේ වතාවක් මේකත් විශාලයව සමානයි බිඳුව. මක් නිසාද මේ a වර්ගය කියන එක විශාලය සමානයි බිඳුව නිසා. ඒ වර්ගයේ විශාලයි බිඳුව මෙතනනේ. ඔව්. සමාන නැහැ. ඊට පස්සේ මේ මෙතනින් එනවා ඩෙල්ටා y විශාලය සමානයි බිඳුව. එහෙනම් මේකෙන් ගන්න වෙනවා gy සමානයි බිඳුවේ මූල තාත්විකයි. ඒතකොට ඒක තමයි ඒක ප්‍රූව් කරන්න ඕනේ. දැන් මම කැමති දැනගන්න මෙන්න මේක. මේකේ ලකුණු 75ම ගත්ත කවුරු හරි ඉන්නවද? පන්ති. 75ම ගත්තා. හරි. මම අහන්නම්කෝ මෙහෙම. අර y එක y දෙක සීන් එක මේ ඒ විදිහට ගත්ත ඔය මම ඒක ප්‍රූව් කරපු විදිහට ඔප්පු කරපු කවුරු හරි ඉන්නවද? මට දැනගන්න හරි ආසයි. කො
දෙන්නෙක් ඉන්නවා. රුවන්දිකා ඉන්නවා. අයංගා ඉන්නවා. හරි. හොඳයි බොහොම හොඳයි. හරි. ඊළඟට ඒ ගානේ දෙවෙනි කොටස. ඒ ගානේ දෙවෙනි කොටසේ කියනවා px කියලා බහුපදයක් දීලා දෙනවා. හතරවෙනි මාත්‍රේක. ඒකට x ඍණ 1 වර්ගයේ සාධකයක් බව ඔප්පු කරන්න කියනවා. ශේෂ ප්‍රමේය දෙවතාවක් පුන පුනා යෙදීමෙන්. එතකොට උතන මම පාවිච්චි කරලා තින්නේ ඉස්සෙල්ලා එකපාරක් x සමානයි එක ආදේශ කරලා p1 බිඳුවයි කියලා ඔප්පු කරලා තියෙනවා. ඒකෙන් මම කියලා තියෙනවා px සාධකයක් වෙනවා කියලා x ඍණ 1. x ඍණ 1 px සාධකයක් වෙනවා කියලා පෙන්නලා තියෙනවා. හරි. ළමයි ඊළඟ පේපර් එකේ ඉඳලා මම අවශ්‍යයට මේ අනිවාර්යෙන් මේ මාකින් එකයි පේපර් එකයි දෙකම ලැබෙන්න සලසනවා. මේ සතියේ මම බදා දෙනකොට පොඩ්ඩක් මගේ අසනීප තත්ත්වයේ ටිකක් වැඩි වෙලා ඉන්නේ. මම හරි අමාරුවෙන් හිටියේ ඇත්තටම. ඊට බැහැලා යන්න තරම් මේ හිතට වාරුවක් තිබුණේ නැහැ. මම ඔයගොල්ලන්ගේ පන්ති කරේ නැත්නම් ඒකයි මට විවේකයක් ඕනකම තිබිච්චා. ඉතින් මේ ඊළඟ එකේ ඉඳලා ඔයගොල්ලන්ට මම මේක අපේ මම කියන්නම්කෝ මේ ගෲප් එකට මැසේජ් එකක් දාලා දින 4x ධන 2. හරි දැන් මේකේ මේ exam p1 බිඳුවයි කියලා මම ඔප්පු කරා. ඒතර ඒකෙන් මම ගත්තා x ඍණ 1 සාධකයක් කියලා. ඊට පස්සේ මම කරේ x ඍණ 1 මේක බෙදුවා. බෙදුවම මට ලැබෙනවා ලබ්ධිය හැටියට තුන්වෙනි මාත්‍රයකක් x ඝනය ඍණ x වර්ගය දාන 2x ඍණ 2. ඒක මම 5x කියලා ගත්තා. ඒකටත් මම බිඳුව ආදේශ කරා. ආදේශ කරලා බෙන්නුවා x ඍණ 1 5x වල සාධකයක් කියලා. එහෙනම් x ඍණ 1 කියන්නේ නැවතත් px සාධකයක්. එහෙනම් x ඍණ 1 වර්ගයේ සාධකයක්. ඒ ස්ටේට්මන්ට් එක ලියවිලා නැහැ මගේ අතින් නේද? x ඍණ 1 වර්ගයේ px සාධකයක් කියන්නේ. ඒක එන්න ඕනේ දෙන්න නේ. එතෙන්ට එන්න ඕනේ. x ඍණ 1 වර්ගය යන්න px සාධකයක් කියන එක එන්න ඕනේ. හරි. px සාධකයක්. ඊට පස්සේ ඉතින් සංගුණ සමාන කරලා ඒක ඔප්පු කරලා දිනවා. ඊට පස්සේ මම හිතන්නේ ඔකට පැහැදිලි මොකද්ද මම කරලා තියෙන්නේ කියලා. හරි. එහෙනම් මම කෙලින්ම 12 වෙනි ගානට යනවා. මේ ගාන 12 වෙනි ගාන A කොටස සහ B කොටස තනිකරම මම හදලා දාපු ගැටලුව. මුළු ගානම මම අලුතෙන් නිර්මාණය කරා. සම්පූර්ණයෙන්. මුළු ගැටලුවම මම හදලා දාපු ගැටලුවක් උනේ. ටිකක් මහන්සි වුණා. නමුත් පැය කිහිපයක් මහන්සිලා මට අවශ්‍ය මොඩල් එක මම ගත්තා. ආකෘතිය ගත්තා. මේකේ අර ක්‍රීඩා මේ සම්මේලනයකට සහභාගී වෙනවා පාසල් 5ක්. ගුරු බවතුන් 1යි, පාපන්දු ක්‍රීඩකයෝ 2යි, ක්‍රිකට් ක්‍රීඩකයෝ 3යි, මාළු ක්‍රීඩකයෝ 5යි. එතකොට දැන් මේකේ ගිහිල්ලා මෙහෙයුම් කමිටුවක් හදන්න ඕනේ 20 දෙනෙක් කියන්නේ. මේක කියනවා ගුරු බවට අනිවාර්යෙන් ඉන්න ඕනේ කියලා. ගුරු බවට අනිවාර්යෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ කියනවා මල ක්‍රීඩකයන් දෙන්නෙක් ඉන්න ඕනේ. හරි. තව දෙකෙක් පාසලෙන් පාපන්දු හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්න ඕනේ. හරිනේ. ගුරු බවට ඉන්න ඕනේ. ඒතර එතන එකයි.
මල්ල ක්‍රීඩකයන් දෙන්නෙක් ආවම 3යි. පාපන්දු හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හිටියාම 4යි. එතකොට එක පාසලකින්. එතකොට ඒ වගේ පාසල් 5ක් වෙනකොට 20ක් එනවා කමිටුවට. හරිද? එතකොට දැන් එක පාසලක් ගත්තොත් තමයි එක පාසලක් ගැන හිතලා තමයි මේ කැල්කියුලේෂන් එක කරලා තියෙන්නේ. යම්කිසි දෙනලාද එක පාසලක් ගත්තාම ඒකේ ගුරුවරු එක්කෙනාකින් ඉතින් තෝරන්න දෙයක් නෑ ඕල්රෙඩි ඉන්නවා. එතෙන්ට දාගන්න ඕනේ මේ මල ක්‍රීඩකයන් දෙන්නේ. එතකොට ඒක පහසී දෙකයි. ඊළඟට අර ඉතුරු ක්‍රිකට් සහ පාපන්දු කියන පස් දෙනාගෙන් එක්කෙනෙක් ඉන්න ඕනේ. එතකොට එතන ක්‍රිකට් සහ පාපන්දු තුන් දෙනෙක් ඉන්නවනේ. ඒ තුන් දෙනාගෙන් කවර හෝ එක්කෙනෙක්. නෑ ක්‍රිකට් සහ පාපන්දු පස් දෙනෙක් ඉන්නවනේ. ඒ පස් දෙනාගෙන් කවර හෝ එක්කෙනෙක් ඕනේ. කවුරු හරි. ක්‍රිකට් හා පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාවලින් ඕනෑම නෑ. තවද එක්කෙක් පාසලෙන් පාපන්දු හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සිටිය යුතුයි. පාපන්දු හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙකු සිටිය යුතුයි. පාපන්දු හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙකු එතකොට එතන පස් දෙනෙක් ඉන්නවා එක පාසලක් ගත්තාම. එතකොට එතනින් 501යි. මේ ඇවිල්ලා තියෙන්නේ එක පාසලක. දැන් මෙතන ගුරු භවත අනිවාර්යයෙන්ම ඕන නම් 101යි කියලා දාගත්තා ඉතින්. එතකොට 3යි 1යි 4 දෙනෙක් ඉන්නවා. ඒ වගේ ඉස්කෝලේ 5න් 20ක් ඉන්නවා. දැන් මේක තමයි එක පාසලක ඔය කියන 4 දෙනෙක් තෝරන්න පුළුවන් විදිය. ඒ වගේ අනිත් පාසලේ 4 දෙනෙක් තෝරන්න පුළුවන් විදිය මේක. එතකොට මේ වගේ ඒවා 4ක 5ක ගුණිතයක්. පාසල් 5ට මේ වගේ ඒවා 5ක් කියනවා. පාසල් 5ට මේ වගේ සිලෙක්ෂන් 5ක් කියනවා. හරි? එතකොට ඒවා ගුණ කරන්නේ ඇයි? එක පාසලක මේ 4 දෙනා තෝරා ගැනීම අනිත් පාසලේ මේ 4 දෙනා තෝරා ගැනීමෙන් සොයාගත්තා. එතකොට මේ එක පාසලක තෝරා ගැනීම මේ 4 දෙනාගේ. එතකොට අනිත් පාසලේ වෙන්න පුළුවන් තව විදියකට. තව පාසලකට තව විදියකට. කොහොම වෙන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා ගණන් කිරීමේ මූලධර්මය අනුව යම්කිසි කර්මයක් සිදු වෙන්න පුළුවන්. දැන් මේ සමස්ත කර්මය කියලා කියන්නේ මොකද්ද මේකේ? මේකේ සමස්ත කර්මය කියලා කියන්නේ මේ පාසල් පහෙන් 20 දෙනෙකු තෝරා ගැනීම. ඒක උපකර්ම කීයකටද කැඩලා තියෙන්නේ? උපකර්ම 4කට කැඩලා තියෙන්නේ. සෝරි 5කට. පළවෙනි පාසලෙන් 4 දෙනෙක්, දෙවෙනි පාසලෙන් 4 දෙනෙක්, තුන්වෙනි පාසලෙන් 4 දෙනෙක්, හතරවෙනි පාසලෙන් 4 දෙනෙක්, පස්වෙනි පාසලෙන් 4 දෙනෙක් තියෙනවා. ඔන්න මම කෙලින්ම මේකේ තියෙන ෆන්ඩමෙන්ටල් තියරියම ඔලුවට දෙනවා. මූලික සිද්ධාන්තයෙන්මයි පැහැදිලි කරන්නේ. ගණන් කිරීමේ මූලධර්මය කියලා එකක් කියන්නේ ඉස්ලාම සංකර සංයෝජන උගන්වපු පළවෙනි දවසේ. කිසියම් කර්මයක් සිදු කළ හැකි එකිනෙකට වෙනස් පියවර සංඛ්‍යාවක් තියෙනවා නම් ඒ එක් උපකර්මය සිදු කළ හැකි මේ ආකාර සංඛ්‍යාව කැල්කියුලේට් කළා. ඒ සියල්ලගේම ගුණිතයෙන් තමයි අපිට අර මුළු කර්මය සිදු කරන්න පුළුවන් එකිනෙකට වෙනස් ආකාර සංඛ්‍යාව එන්නේ. ඕක තමයි පළවෙනියෙන්ම ඔලුවට දුන්න කාරණය. හරි. ඕක තමයි මම පළවෙනියෙන්ම ඔලුවට දුන්න කාරණය. දැන් එක නැමැති පාසලේ ඔයනි 4 දෙනෙක් තෝරගන්න ආකාර සංඛ්‍යාව මේක. දෙක නැමැති පාසලෙත් ඕක. තුන නැමැති පාසලෙත් ඕක. හතර නැමැති පාසලෙත් ඕක. පහෙත් ඕක. එහෙනම් මුළු පාසල් පහෙන්ම ওই විදිහට 20 දෙනෙක් තෝරා ගැනීම හැකි ආකාර ගන්න හොයන්න නම් මේ ඔක්කොම එකිනෙකට ගුණ කරන්න. ඔකට හේතුව ගණන් කිරීමේ මූලධර්මය අනුව උල්ට වෙනවා. ඒ කියන්නේ මේකේ පහේ බලේ මඟ. right? ඊට පස්සේ මේක දෙවෙනි අවස්ථාව මේ එක දෙක අවස්ථාවේ කියනවා ගුරු භවතුන් 4 දෙනයි සමග ඕනෑම මල්ල ක්‍රීඩකයන් 10 දෙනෙක් හා පාපන්දු හා ක්‍රිකට් යන ක්‍රීඩාවලින් ඕනෑම 3 දෙනෙකු බැගින් තවත් 6 දෙනෙක් කමිටුවට සහභාගී විය යුතුම නම් ගුරු භවතුන් 4 දෙනෙක්. එතකොට දැන් ඔතන මගේ මිස්ටේක් එකක් වෙලා තියෙනවා. ගුරු භවතුන් 5 දෙනෙක් ඉන්නවනේ. එතකොට ගුරු භවතුන් 4 දෙනෙක් තෝරා ගන්න පුළුවන් ආකාර 5C4යි. මල්ල ක්‍රීඩකයන් 10 දෙනෙක්. ඔක්කොම මල්ල ක්‍රීඩකයන් ඉන්නවා 25ක්. එක පාසලක 5ක් ඉන්නවනේ. එතකොට 25C 10යි. 25C 10යි.
ඊළඟට මේක කියනවා පාපන්දුවා ක්‍රීඩාවලින් ඕනෑම 3 දෙනෙකු බැගින් දෙනෙක් හා පාපන්දුවා ක්‍රිකට් ක්‍රීඩාවලින් ඕනෑම 3 දෙනෙකු බැගින් ඒ කියන්නේ එකකින් 3 දෙනෙක් ගන්න. එතකොට පාපන්දු ක්‍රීඩකයෝ ඉන්න ඔක්කොම 10යි. 10C3යි. 10C3. ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉන්න ඔක්කොම 3 15යි. ඒකෙන් 3 දෙනයි. 15C3යි. 15C3. ඒතර මේකේ ඔක්කොම ගුණිතය තමයි උත්තරේට ඉන්නවා. හරිනේ? හරි. ඊළඟට මේකේ තුන්වෙනි කොටස. දැන් පාපන්දු ක්‍රීඩකයන් 10 දෙනෙක් ඉන්නවනේ. පාපන්දු ක්‍රීඩකයන් 10 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ පහ සමාන ගොඩවල් දෙකකට වෙන් කරන්න ඕනේ. මතකද ඔයගොල්ලන්ට මම අර ඔය ගොඩවල් වෙන් කිරීමේදී කියලා දුන්නා. ඉරට්ටේ සංඛ්‍යාවක්. හරි. ඉරට්ටේ සංඛ්‍යාවක් ඉන්නවා නම් මේ මොනවාද? ඉරට්ටේ සංඛ්‍යාවක් ඉන්නවා නම් සමාජිකයෝ එකිනෙකට වෙනස් සමාන ගොඩවල් දෙකකට වෙන් කරද්දී දැන් අපි හිතමු දැන් ළමයි 12 දෙනෙක් ඉන්නවා. අපිට ඕනේ 7යි 5යි කණ්ඩායම් දෙකකට මේක වෙන් කරන්න. 7කටයි 5කටයි. එහෙනම් 7 දෙනෙක් තෝරන්න පුළුවන් ආකාර සංඛ්‍යාව ගත්තා නම් ඇති. 12 7 ගන්නකොට ඔටෝමැටිකලි 5 දෙනෙක් තේරෙනවා එහා පැත්තට. 7ක් තෝරන හැම එකකදීම 5ක් ඔටෝමැටිකලි තේරෙනවා. එතකොට 7 දෙනයි 5 දෙනාගේ කියන කණ්ඩායම වලට මේක වෙන් කරන්න පුළුවන් ආකාර සංඛ්‍යාව ඇහුවොත් 12 7 ගත්තාම ඇති. එහෙම නැත්නම් 12 5 ගත්තත් ඇති. හැබැයි දැන් මෙතන මේ 12 දෙනා 6 බෙදනවා කියලා කිව්වොත් සමාන කොට. දෙකකට 6 දෙනා ගත්තා කිව්වොත් 12 6 ගත්තොත් උත්තරේ වැරදි. ඒක මම ඉතින් දැන් පැහැදිලි කරන්න බෑ. මම කිව්වා ඉරට්ටේ සංඛ්‍යාවක් සමූහයක තියෙනවා නම් ඒ ඉරට්ටේ සංඛ්‍යාව තියෙන සමූහය සමාන කොටවල් දෙකකට වෙන් කරන්න පුළුවන් ආකාර සංඛ්‍යාව වයද්දී අර දැන් අතන අර 7ටයි 5ටයි වෙන් කරද්දී එක්ක 12C7 එක්ක 12C5 ගත්තාම හරි. ඒතකොට ඒ තර්කය මම මෙතන කෙනෙකුට හිතෙන්නේ මේකට 12C6 කියලා. නෑ. මේකට ඉස්සරහට දෙකෙන් එකක් එන්න ඕනේ ඉතින් ඔක දැන් පැහැදිලි කරන්න ගියොත් මට සෑහෙන වෙලාවක් යනවා. ඔය තියරි වලදී මම පැහැදිලි කරා. බලන්න අද උසන්නේ මේ ප්‍රතිඵලය හරියට මෙහෙම ලැබුවොයි. ඒ ඕක හරියටම භාගය ගත්තා මට ගන්න මදුක තව very good තප්පරයක් දෙන්න මට හරි ඒක උනේ අර සමාන ගොඩවල් දෙකකට වෙන් කරද්දී භාගයක් සලකන්න ඕනේ කියන එක ඉතින් ඒක මම කලින් ගන්නලා තියෙන එක. ඒතර මේ මුළු ගානම මම හිතන්නේ මම බොහොම සතුටටපත් වෙන ගැටලුවක් මේ ගැටලුව නිර්මාණය කරලා හොඳ දෙයක් මගේ අතින් සිද්ධ වුණා කියලා මට තේරෙනවා. විශේෂයෙන් මේ අන්තිමට දාපු පොයින්ට් එක එහෙම ඒක වැදගත්. හරි. එතකොට ඊළඟට මේකේ ශ්‍රේණි ගාන ගත්තොත් දැන් මේ ශ්‍රේණි ගානේ මේ මට ඕනුනේ ඇත්තටම මේක ලැබෙයි කියලා මම විශ්වාස කරන්නේ අර FR කියන එක හරේ සාධකවල ගුණිතයක් විදිහට තිබිලා ඊට අමතරව මෙන්න මේ ලබේ බහුපදයක් આવොත් ටිකක් කේස් එකක් නේ. අන්න ඒකෙදි කොහොමද මේ FR නිර්ණය කරන්න කියන එක. මෙන්න මෙවැනි අවස්ථාවක කොහොමද FR නිර්ණය කරන්න කියන එක.
දැන් මෙතන නියතයක් තිබුණා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හිතමු මෙතන නියතයක් තිබුණේ කියලා. 1 කියලා. එතකොට කරන්න තියෙන්නේ මෙහෙමම ගත්ත r ධන 2 r ධන 4 මෙතන මේක ලියනවා මෙතනින් අඩු කිරීම මේක ලියනවා මෙතනින්. එතකොට වරහන් ඉවත් කරනකොට අපිට ඕනේ fr ඍණ fr ධන 2 ආකාරයට. fr ධන 2 ඍණ fr ආකාරයට. එතකොට මම අත්ත හරි. දැන් වරහන් ඉවත් කරනකොට ආකාර කැපිලා එකයට r ධන 2 r ධන 4 ඍණ මෙතන වරහන් ඉවත් වෙනකොට r ධන 4ට r ධන 4 කැපිලා එකයට r ධන 2. දැන් මේක fr කියලා ගත්තා නම් මේ දෙන්නේ fr ධන 2. මේක පාසුවෙන් යන්න පුළුවන් මොකද? මුල සාධකයේ ලියලා අග සාධකයේ ලියුවාම මේ එන්නේ අර fr ධන 2 ඍණ fr. දැන් මේක fr ඍණ fr ධන 2 ආකාරයට වුණා නම් එහෙම මේක අනිත් පැත්තට වුණා නම් එහෙම මෙතන ලියන්න ඕනේ මේ සාධක. දෙවනුවට ලියන්නේ මේක. හරි. එතකොට එනවා මේක. දැන් එහෙම කරන්න බෑ මෙතන බහුපදයක් ආවට පස්සේ. ඔන්න ඔකයි මට කියලා දෙන්න ඕනකම තියෙන්නේ. මේ වගේ කෙටි ක්‍රමයකට යන්න බෑ එතකොට. එතකොට අපි fr කෙනෙක් ඩිෆයින් කරනවා කොහොමද? දැන් fr ඩිෆයින් කරද්දී අනිවාර්යයෙන් මේ යට සාධක තුනක්වත් තියෙන්න ඕනේ. මේ ක්‍රමයට යනවා නම් මේ විදිහට ගැටලුව හදන්න නම් සාධක තුනක්වත් තියෙන්න ඕනේ. දැන් අපි මෙතන මම අගපදේ කපලා තමයි ගන්න. ඒ කියන්නේ මේක තමයි ගන්න යට. මේ අගපදේ කපනවා. උඩ තියෙන රේඛීය සිතයක් නිසා රේඛීය සිතයක සාධාරණ ආකාරයෙන් මෙහෙම ලියනවා. එයි මම අගපදේ කැපුවේ. ඒකට හේතුව ඊළඟට මට ඕනේ fr ධන 2නේ. fr ධන 2 ගන්නකොට r වෙනුවට r ධන 2 දාපුවාම අර අනිත් සාධක දෙක ආයේ තියෙනවා. a r ධන 2 ධන b. එහෙම තියෙනවා ගන්න මේ r ධන 2 r ධන 4. මේ තියෙන තුනනේ ඇවිල්ලා තියෙන්නේ r ධන 2 r ධන 4. දැන් මම මෙතන බැරිලාක්වත් fr වෙනුවට මේක කපන්න නැතුව මේක කපලා ගත්තා නම් එහෙම එතකොට යට දෙන්නේ r ධන 2 r ධන 4 කියලා. අගපදේ කපන්න නැතුව මුලේ ගහපුවා කියන්නේ. මේව ගත්ත කියන්නේ එතකොට fr ධන 2 දාපු ගමන් මෙතෙන්ට 4 ඇවිල්ලා මෙතෙන්ට 6 එනවා. ඒ කියන්නේ අපේ නැති සාධකයක් මේක එනවා. ඒ නිසා එක වැරදි. මට ඕනේ fr ඍණ fr ධන 2 ආකාරයට නිසා මම fr ඩිෆයින් කරද්දී අගපදේ තමයි කපලා පටන් ගන්න. අග හරි මුල හරි කපන්න. දැන් උදාහරණයක් ඇරෙන්න fr ඍණ 2 ආකාරයට මේක සකස් කරන්න ඕනේ කියලා හිතන්නකෝ ඒගොල්ලෝ කිව්වා කියලා. එහෙනම් මම අගපදේ කපලා බෑ. මුලේක කපලා පටන් ගන්නවා. r ධන 2 r ධන 4. fr ඍණ 2 ආකාරයට සකස් කරන්න ඕනේ. එතකොට මුල පදේ අයින් කරලා තමයි ඩිෆයින් කරගන්නේ fr. fr නේ fr ධන 2 ආකාරයට ධන 2 හරි ධන 1 හරි. ඒ කියන්නේ fr ට යමක් එකතු වෙලා එන පදයක් නිර්මාණය කරගන්න අවස්ථාවේ ඉදිරියෙන් තියෙන එක තමයි අපි කපලා දාන්නේ. හරි. දැන් ඉතින් ඔන්න මෙන්න මේක තමයි මට උගන්වන්න ඕන වෙච්ච කාරණේ. මේ විදිහට ur තියෙද්දි කොහොමද fr ව අර කියන විදිහට ඩිෆයින් කරගන්නේ? තේරුණාද? fr එක fr ධන 2 ආකාරයට ගන්න කිව්වම කොහොමද අපි fr ඩිෆයින් කරන්නේ? කොහොමද ඩිෆයින් කරන්නේ? සාධක තුනෙන් අග්ගිස් එක. ඒ කියන්නේ තුනක්වත් තියෙන්න ඕනේ. අග්ගිස් එක කපලා ඉතුරු ටික යටට ලියලා උඩ තියෙන රේඛීය සිතයක් නම් රේඛීය සිතේ සාධාරණ ආකාරය තමයි ලියන්නේ. ඒක තමයි fr. ඊළඟට fr ධන 2. ඒක හදාගන්න. දැන් ඔක හැදුවට පස්සේ බලන්න මේ එනවනේ සාධක ටික. මේ සාධක වල එකක්වත් තියෙන්න බෑ මෙතන නැති එකක්. එහෙම ආවනම් ඒ කියන්නේ ඔයගොල්ලෝ අර මෙතන මොකක් හරි මිස්ටේක් එකක් කරලා. කපන්න ඕන එක ඉස්සරහට වෙනකොට පිටපස්සේ කපලා. එක්ක පිටපස්සේ එක වෙනකොට ඉස්සරහට කපලා. ඒක පොඩ්ඩක් ඒ වෙලාවට හිතා ගන්න.
මෙතන එන්න ඕනේ අනිවාර්යයෙන්ම අර UR වල හරේ තියෙන සාධක විතරයි. මේ පිටස්තර කිසි දෙයක් තියෙන්නේ නැහැ. එහෙම කිසි දෙයක් තියෙන්නේ නැහැ. හරි. පිටස්තර එක. තියෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අර FR ඩිෆයින් කරන තැනේදී ඉස්සරහා එක කපන්න ඕන එකට එක්ක පිටපස්සේ කපලා එක්ක පිටපස්සේ කපන්න ඕන එකට ඉස්සරහා එක කපලා. නොගැලපීමක් කරලා තියෙනවා. ඒක හදා ගන්න පුළුවන්. ඒතර මට චෙක් කරන්න ඕනේ ළමයිගෙන් මෙන්න මේ නොලෙජ් එක. ඉතින් මේ ගැටලුව මම නිර්මාණය කරේ ඒ සඳහා ඊළඟට ඔබ දන්නවා අර සිග්මා r සමාන 1 සිට n දක්වා ur කියන එක හැම වෙලේම විශාලයි හෝ සමානයි u එකට කුඩයි සමාන නැහැ කුඩයි සිග්මා r සමානයි 1 සිට අනන්තය දක්වා ur. ඒ කියන්නේ අර ලිමිට් එක නෙමෙයි මේක. එන්න අනන්තයට යනකොට එන ලිමිට් එක නෙමෙයි. ඒ ලිමිට් එකට වඩා කුඩයි විශාලයි හෝ සමානයි u1ට වඩා. විශාලයි හෝ සමානයි u1ට වඩා. මෙතන සමාන ලකුණ එන්න බෑ. මොකද පද අනන්තයක එකතුවට කවදාකවත් මෙයා යන්නේ නැහැ. ලං වෙනවා විතරයි. පද අනන්තයක් එකතු කරන්න බෑනේ කාටවත්. අනන්තයට පද එකතු කරද්දී එන වෙන ලිමිට් එක හොයනවා මිසක් පද අනන්තයක් එකතු කරද්දී එකතුවේ ලිමිට් එක හොයනවා මිසක් පද අනන්තයක් එකතු කරන්න බෑ කාටවත්. පද අනන්තයක් එකතු කරද්දී එම එකතුවේ ලිමිට් එක හොයාගන්න පුළුවන්. එකතුවේ ලිමිට් එක. පද අනන්තයක් එකතු කරද්දී එම එකතුවේ සීමාව හොයන්න පුළුවන්. නමුත් එකතු හොයන්න බෑ කාටවත්. කිසි කෙනෙකුට හොයන්න බෑ. පද අනන්තයක් එකතු කරන්න බෑ. එකතුවේ සීමාව හොයාගන්න පුළුවන්. හරි. එතකොට ඒ ගාන ඉතින් ඊට වඩා දෙයක් තිබුණේ නැහැ. මම නිර්මාණය කරලා දාපු ගැටලුවක් ඒක. ඊළඟට 13 වෙනි ගාන මම මෙතන තාම සාකච්ඡා කරන්න යන්නේ නැහැ. කාට හරි මෙතන මේ ඒ කියන්නේ විශේෂයෙන් දැනගන්න ඕන නම් මට පුද්ගලිකව කතා කරන්න මේ ඒ ටික කරන්න. මේ ඒක මොනවා හරි ගැටලු තියෙනවා නම් හදපු අය ඉන්නවා නම් මට අනිවාර්යෙන් කතා කරන්න. මම ඒගොල්ලන්ට පැහැදිලි කිරීම කරන්නම්. ඊළඟට 14 වෙනි ගාන ගත්තොත් මේ 14 වෙනි ගානේ වක්‍රාණු රේඛන ගැටලුව සාමාන්‍ය ගැටලුව. මෙතන මම පොඩි මගේ මාකින් එකේ මම මේ අඩුපාඩුවක් ලෙස දකිනවා. අර වගුවක් ලෙස සටහන් කරලා නැති එක. සංඛ්‍යා රේඛාවේ මම ඒක කරලා තියෙන එක අපි වගුවකින්ම කරමු. හරි. විතර මේ වැරද්දක් නෙමෙයි මාකින් ස්කීම් එකේ ඉන විදිහට ඒක වගුවකින්ම අපි කරන එක තමයි සුදුසු. ඒ කියන්නේ පළවෙනි අවකාල සංගුණක පරීක්ෂාවයි දෙවෙනි අවකාල සංගුණක පරීක්ෂාවයි වගුව වලින්ම කරන එක තමයි සුදුසු. මෙතන f dash x e ලකුණු මෙතන තියෙන්නේ x කුඩයි ඍණ 5 x විශාලයි ඍණ 5 කුඩයි 3 ඊළඟ x විශාලයි 3 අර ඒ විදිහට මෙතන මේකේ ලකුණ ඍණ ධන ඍණ මේක නිතිමතින් අඩුවේ නියම වචනේ නිතිමතින් අඩුවේ කියන්නේ නිතිමතින් අඩුවේ මේක නිතිමතින් වැඩි වේ නිතිමතින් වැඩි වේ මෙතන නිතිමතින් අඩුවේ අර ඒ විදිහට මේ අංග සම්පූර්ණ එක ලියමු මෙතන දැන් එන්න මෙතන මේ තුන කියන අවස්ථාවේ එන්න මෙතන ඕනනම් අර තරු ලකුණක් දාගන්න මෙතන තියෙන්නේ මේ මොකද්ද මේ ස්පර්ශෝන්මුඛයක් මේ අවස්ථාවේ. ඒ වගේ පොඩි තරු ලකුණක් දාගන්න ඉතින්ට තුනේදී තියෙන ස්පර්ශෝන්මුඛයක්. ඒතර මෙතන තමයි අවමයක් මෙහෙම තියෙන්නේ. හරි ඊළඟට දැන් දෙවෙනි අවකාල සංගුණක පරීක්ෂාවේදී මේ විදිය වගුවක් ගහන්න ඒකෙදී අර පළවෙනි අවකාල සංගුණකයේ බිඳුවට දැන් මම මාක් කරලා තියෙනවා ඍණ 5 ඒක වැඩක් නැහැ ඒක ඕනේ නැහැ පළවෙනි අවකාල සංගුණකයේ බිඳුවට දැන් වැඩක් නැහැ හැබැයි ඒකේ ඕන වෙනවා අනිවාර්යයෙන්ම අර මේ දෙවෙනි අවකාල සංගුණකයේ බිඳුවේ දැනයි සිරස් ස්පර්ශෝන්මුඛ කියන දැන ඒතර ඒකටත් මේ විදිය පොඩි වගුවක් ගහලා කරන්න මොකද එක ලකුණක්වත් අපි කපා ගන්න ඕන කමක්
නැති නිසා. ඊළඟට ඒකේ අර fx ඍණ 1 සමානයි බිඳුවේ විසඳුම් ගන්න. ඒතර fx ඍණ 1 සමානයි බිඳුව නම් fx සමාන 1. ඒතර fx සමාන 1 රේඛාව ගහපුවාම දැන් දෙකදී කැපෙනවා කියලා පේනවා. එතකොට ඒකේ ඒ කැලේ. ඊළඟට මම අර මෙහෙම උගන්වන විවරයක් කරනවා. මම මේ තුනට කලින් මේක ඉවර කරන්න ඕන නිසා. ඊළඟට වැදගත් දේ තමයි අර අවකලනයේ යෙදීම. ඒතර ඒකෙදි කීප දෙනෙක් මම හිතන්නේ පොඩි පටලැවිලි කරගෙන තිබුණා. දැන් ඒ තොරණ තියෙන විදිය සාමාන්‍යයෙන් ඔබ තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේ තොරණ තියෙද්දි මේක මේ සමමිතිකව එන්න ඕනේ කියන්නේ. ඒක අදාළක් නැහැ මං හිතන්නේ. ගාන හදන්න නම් අදාළ නැහැ. ඔව් ගානේ උත්තරේ ගන්න අදාළ වෙන්නේ නැහැ. ඒ කොහොමද තියෙන්නේ කියන්නේ. නමුත් මේක සමමිතිකව මෙහෙම තියෙන්නේ. ඒ සම්බන්ධ කරන්න කලින් තමයි අර කැලි දෙකට වෙන් කරලා තියෙන්නේ. එතකොට මේ ඒ ගාන සාමාන්‍ය ගැටලුව මම නම් ඒකේ උපරිමයක් කියලා බෙදලා තියෙන දෙවෙනි අවකලනේ පාවිච්චි කරනවා. ඉතින් පළවෙනි අවකලන සමූහය ඇතුලෙන් ඒක පෙන්වන්න පුළුවන්. පළවෙනි අවකලන සමූහයේ බිඳුවර දැනේ දෙපැත්තෙන් මේ අවකලන සමූහයේ ලකුණ ඒ කියන්නේ මෙන්න මෙහෙම පෙන්නලා ඔක් කරන්න පුළුවන්. දැන් පළවෙනි අවකලන සමූහයේ බිඳුව එන්නේ 9 L 4 නේ. එතකොට මේක ආසන්නයේදී මේක මේ පැත්තෙන් බිඳුවනේ ලිමිට් එක සීමාව තියෙන බිඳුවනේ. මේ එතකොට මේ මෙන්න මේ හරියේදී DA අර DX DA අර DX ධනයි කියලා මේක එහා පැත්තේදී DA අර DX ධනයි කියලා කියලා. හැබැයි ඒක එහෙම තාර්කික වෙන්න නම් මේ DA අර DX කියන එක මෙන්න මෙහෙම සකස් වෙලා තියෙනවා. පොදු හරය එළියට අරගෙන තියෙනවා. 4 එළියට ගත්තාම 3L වින 4x යට 3. ඔන්න ඔය විදිහට සකස් වෙලා තියෙන්න ඕනේ අර සාධක කැඩලා. එතකොට තමයි මේ තර්කය වළංගු වෙන්නේ. ඉතින් අර ඒ නිසා තමයි මම අර දෙවෙනි අවකලනයේට මේක යන්නේ. හරි. පැහැදිලි නේද කාටද? එහෙම ගිහිල්ලා ළමයි දෙන්නෙන් මම අහලා තිබුණා. කොහොමද ඒක කියලා ඒක හරි. මේකේ ගැටලුවක් නැහැ. ඊළඟට මේ 15 වෙනි ගානට ගියොත් එහෙම. 15 වෙනි ගානට ගියොත්. හරි 15 වෙනි ගානට ගියොත් මේ අනුකලනයේ ගාන උඹ දෙනෙක් අල්ලන්නේ නැහැ. මට දැන් තීරලා තියෙන විදිහට නම් මේක උඹ දෙනෙක් අල්ලන්නේ නැහැ. ජීවිතේ නම් හරියන්නේ නැහැ පුතෝ. අඩු ගානේ දැන් පේපර් එකේ හදුවේ නැතත් නිකන් හරි හදන්න ඕන. අපි දන්නේ නැහැ එක්සෑම් එකේ ලේසිම ගානක් තියෙන්න පුළුවන්. හරි. මේක මම කොහෙන් හරි ඔය මොඩල් පේපර් එකකින්ම ගත්ත එකක් තමයි. මේ අනුකලනයේ ගාන එහෙම ගත්ත එකක් තමයි මේක. සුදුසු ආදේශයක් යොදා ගැනීම. ඉතින් ඔබ දන්නවා මේ වර්ගමූලයක් ඇතුලේ a වර්ගයේ ඉන්න x වර්ගයේ තිබුණොත් අපි පාවිච්චි කරන්නේ එක්ක x සමානයි a cos θ එහෙම නැත්නම් x සමානයි a sin θ. මොකද එහෙම ආදේශ කරපුවාම මේ වර්ගමූලය අහෝසි වෙනවා. ඉතින් මෙතන තනිකරම පෙන්නනවා මේ සාධනය. හරි. හරි. එතන අර x සමානයි a sin θ අරන් තියෙන්නේ. x සමානයි a sin θ. ඒතර sin inverse x යට ඒ කියන්නේ θ එතකොට. එතකොට මේ අනුකලනය අපි බලමු පොඩ්ඩක් ඒක. මේක තියෙන්නේ i සමානයි අනුකල sin inverse x බෙදීම a වර්ගමූල a වර්ගයේ දින x වර්ගය කියලානේ. ඒතර මෙතන පාවිච්චි කරන්නේ x සමානයි a sin θ. ඒතර මේක අවකලනය කරලා වහම අර dx කියන්නේ a cos θ d θ වෙනවා. a cos θ d θ. හරි. ඇයි එහෙම තියාගත්තේ?
හරි dx වලට a cos theta dt තමයි. දැන් මේ ආදේශය අනුව මේ කැලේ කියන්නේ theta. මේක theta. මේක cos theta. ඊළඟට dx කියන්නේ a cos theta dt. උතර මේකෙන් a එළියට ගත්තාම theta cos වර්ග theta කියලා එනවා. ඒ cos වර්ග theta තමයි අපි ආදේශ කරන්නේ cos 2යි theta ධන 1 බෙදීම 2. cos 2යි theta ධන 1 බෙදීම 2. මේ දෙක මෙතනින් එළියට යනවා. d theta. දැන් මේක theta වලින් වරහණිවත් කරපුවාම එකක් එනවා theta cos 2යි theta කියලා. අන්න ඒක කොටස් වශයෙන් අනුකලනයෙන් තමයි කරලා තියෙන්නේ. ඔබට පේනවනේ ඉතින් කොටස් වශයෙන් අනුකලනය දාලා ඒක ඉස්සරහට ගිහින් තියෙන්නේ. හරි? කොටස් වශයෙන් අනුකලනය දාලා තමයි ගිහින් තියෙන්නේ. දැන් මේක වරහණිවත් වුණාම එනවනේ මේ බෙදීම 2යි අනුකල theta cos 2යි theta d theta එකක් ධන a බෙදීම 2යි අනුකල theta d theta. එතකොට මෙන්න මේක ඔබ දන්නවා මේ සිත දෙක අනුව මෙයා තමයි අර d අර dd ට ෆෝම් එකට සකස් කරගන්නේ. දැන් මම නම් මේ ගාන හදුවා නම් මම මේක ඔය ඒක තිබ්බා ඔරිජිනල් මාකින් එකක් එක්ක මම එව්වේ ඔයගලන්ට. මගේ එකක් නෙමෙයි. ඔය අමාත්‍යාංශයෙන් දුන්න පරණ පේපර් එකක ගානක් වෙයි. ඒකේ ඒගොල්ලෝ දීපු උත්තරේම තමයි මම ඔයගලන්ට මේ print එකම එවලා තියෙන්නේ. දැන් මම නම් කරන්නේ මේක I1 I2 කියලා වෙන් කරගන්න. කොහොම එක කොටේ හදන්නේ නැහැ. මේක I1 මේක I2. ඒක වෙන් කරගන්නවා. ඒතර I1 කියලා වෙනම ගන්නවා අපි ඒක. I1 සමානයි a යට 2යි අනුකල theta cos 2යි theta d theta. I1 I2 කියලා මේක වෙන් කරගන්න. හරි. ඒතර I සමාන වෙනවා a යට 2යි I1 ධන a යට 2යි I2 ට. දැන් මෙතන ඊට පස්සේ මේක සකස් කරගන්නවා theta මොකද්ද මේ බෝඩ් මම මොකක්ද අනුපිළිවෙල මේ අයිලෙක්ට් අනුපිළිවෙල අනුව මෙයාවනේ අපි d යට dt ට ෆෝම් එකට සකස් කරගන්නේ. ඒතර මෙයා සකස් කරගත්තොත් d යට dt ට ඍණ භාගයයි sin 2යි theta d theta. ඒ කියන්නේ මේකේ අනුකලනය තමයි මම මේකට මෙතන ලියලා තියෙන්නේ. මෙයාගේ අනුකලනය තමයි මෙතන ලියලා තියෙන්නේ. ඒතකොට ඒක අවකලනය කරපු ගමන් මේක හම්බ වෙනවා. දැන් theta වලින් මේක අවකලනය කරපු ගමන් ගානට මේක හම්බ වෙනවා. ඍණ ඕනේ නැහැ නේ. ඍණ ඕනේ නැහැ. ඍණ ඕනේ. දැන් ඉතින් මේක u සිතේ හැටියට මේක v සිතේ හැටියට හැසිරෙනවා. එතකොට අර කොටස් වශයෙන් අනුකලන සිද්ධාන්තෙට ගිහලා ඕක ඉවරයක් කරලා දාලා ඊට පස්සේ මේක අනුකලනය කරන එක නම් ලේසියි. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඔය දීර්ඝ ප්‍රකාශනයේ ඕගලන්ට ලැබෙනවා. ඊළඟ අර තියරි පාර්ට් එක. ඒක සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල කරන්න තියෙන දෙයක්. ඒකේ දැන් ඔබට මේවා මීටරුන් නැත්තම් ඒ වෙලාවේ කල්පනා කරන්න ඕනේ මොනවද මගේ සිත තුල නොනැගිච්ච සිතුවිලි. එහෙම තමයි මේ ගණිතයේ දක්ෂයෙක් වෙන්නේ. ගණිතයේ දක්ෂයෙක් වෙන්නේ හැම වෙලේම තමුන්ගේ හිතත් එක්ක කතා කරන එක කියන. කමියුනිකේෂන් එක. තමුන්ගේ හිතත් එක්ක අවංක ගනුදෙනුවක් කරනවා. මොකද්ද මේ මට නොසිතුණු දේ? කවරනම් සිතුවිලිද මට හිතුන්නේ නැත්තේ? මොකක්ද ඒ තියරියක්? ලොජිකල් පාර්ට් එකක්. එතන විශ්ලේෂණයේ ප්‍රශ්නයක්ද? ඒ විදිහට අපි ඒක මේ තමුන් එක්ක ඒ සංවාදය දෙනවා. එහෙම එක්කෙනාට තමයි ගණිතය මේ පිළිදන්නේ. මොකද මේක තනිකරම තමුන්ගේ මනසෙන් ඇතුළට එළියට two-way transformation එක transform එක දෙපැත්ත. අපි දෙනවා එයාගෙන් ගන්නවා. බාහිර ලෝකෙ වැඩක් නැහැ. මේක ඇතුලෙන් ඒක විසඳනවා. දැන් ලෝකේ තියෙන ඕනම අමාරු ගණිත සංකල්පයක් කියන නොවිසඳු ගැටලුවක් කියලා නේද? ඕක කොහේ හරි මිනිහගේ මනසෙන් තමයි උද්දීපනය වෙන්නේ. එළිය හොයන්න බෑ ඕක. කාගේ හරි මිනිහගේ මනසෙන්. දැන් ෆර්මාට් ලාස් තියරම් ප්‍රූව් කරානේ ඊට අවුරුදු
10කට 12කට විතර ගන්න. ඇන්ඩ්‍රොයිඩ්ස් කෙනෙක් කෙනා අවුරුදු 700 ගානක්ද 800 ගානක්ද ඔප්පු කරන්න බැරුව තිබිච්ච එක. එතකොට මේ කොහෙන්ද ආවේ? ඒක ආවේ යාගේ මනසෙන්. ඒක මනසේ තියෙන මේක. එළියේ තියෙන knowledge එකක් නෙමෙයි. මේක අපි ඇතුලේ තියෙන එකක්. ඒතකොට අපි මෙයත් එක්ක කතා කරන ක්‍රමය ඉගෙනගෙන තියෙනවා. දැන් මොකද්ද මට හිතිච්ච නැති දේ? මේක අනාගතය කියන්නේ. මේකට මට බැරි වෙච්ච දේ. මේක මෙහෙම ලියා ගන්න බැරි වුණේ. මොකද්ද කියන එක ඔබ නිශ්චය කරන්න. හරි එතකොට දැන් ඉතින් මේකට කොටස් වශයෙන් අනුපාතය දාලා ඒක ඉවර කරගන්න. දැන් ඊළඟ එකේ අර තියරි පාර්ට් එක කියනවානේ. මොකක්ද මේ තියරි පාර්ට් එක? බිඳුවේ සිට b දක්වා පීරින x dx සමාන බිඳුවේ සිට b දක්වා fx dx. ඕක අපි සාමාන්‍යයෙන් අරන් තියෙන බිඳුවේ සිට a දක්වා fx dx සමානයි. බිඳුවේ සිට a දක්වාම f පීරින x dx කියන්නේ. ඕකනේ අපි සාමාන්‍යයෙන් අරන් තියෙන්නේ. ඔය තමයි අපි සාමාන්‍යයෙන් අරන් තියෙන්නේ. මේ fx යනු බිඳුව p ප්‍රාන්තරය තුල සම්පිතික සිටේ. ඇත්තටම මේක පර්ෆෙක්ට්ලි දීලා තියෙනවා. මේක මෙහෙම කරන්න නම් මොකද මේ නිශ්චිත අනුකලනය කරන්න නම් සිතේ සම්තතිකව තියෙන්න ඕන. ඒ අදාළ බිඳුව p රේන්ජ් එක ඇතුලේ සිතේ සම්තතිකව නොකඩී තියෙන්න ඕනේ මේක වළංගු වෙන්න. ඒක හරි. ඊළඟට දැන් ඒකේ තියරි බලන්න. ඊළඟට i කියලා ඒගොල්ලෝ සිතයක් දෙනවා. i සමානයි බිඳුවේ සිට a දක්වා a ඍණ x වල ඉමුනි බලය බෙදීම a ඍණ x වල ඉමුනි බලය ධන xn dx. දැන් මේ තියරිය මොකද්ද කියන්නේ? කිසියම් සිතයක බිඳුව a තුල නිශ්චිත අනුකලනයේ සමානයිලු එම ප්‍රාන්තරය තුලම අර x තියෙන තැන් වලට a ඍණ x දාපුවා වෙන සිතේ. එහෙනම් ඉහත සිද්ධාන්තය අනුව මේක වළංගු වෙන්න ඕනේ. x තියෙන තැන් වලට a ඍණ x දාන්න ඕනේ. a ඍණ x in a ඍණ x in a ඍණ x in. ඉතින් මෙතන කැපිලා මේක එන අනුකල බිඳුවේ සිට a දක්වා කෙලින් උඩ එනවා xn යට එනවා xn දාන a ඍණ x වලින් dx. ඉතින් මේ කියන්නේ කෙලින්ම j කියන එක. මේක j. එහෙනම් i සමානයි j කියලා ඔප්පු වෙනවා. දැන් මොකද කරන්නේ අපි මේ දෙක එකතු කරනවා. i ධන j එකතු කරපුවාම අනුකල බිඳුවේ සිට a දක්වා මේ දෙකේම හරයන් දෙක සමානයි. එකතු කරපුවාම ලවයට එන්නේ මේකමයි. එහෙනම් කැපිලා dx කියලා එනවා. මේක ඕනනම් 2i කියලා ගත්තත් එකයි 2j කියලා ගත්තත් එකයි. 2i කියලා ගමු. බිඳුවේ සිට a දක්වා dx. එන x බිඳුව a මේන්නේ 2i. එහෙනම් ඔකෙන් i කිව්වේ හැකි. ඒ කියන්නේ j දන්නවා. හරි නේද? දැන් ඊළඟට දීලා තියෙනවා බිඳුවේ සිට 2 දක්වා x ධන 2 තුන්වෙනි බලය වතාවක් x ධන 5. මම අනුකල්පනය ගන්න පොඩ්ඩක් වැඩිපුර ඔයගොල්ලොත් එක ඩිස්කෂන් එක කරන්නේ මේ හුඟ දෙනෙක් මේකට අත ගහන්න නිසා. හරි. බිඳුවේ සිට 2 දක්වා x ධන 2 ඝනය x ධන 5 dx. මේක i කියලා අපි ගත්තා. දැන් මේක හොයන්න එක ක්‍රමයක් තියෙනවා. මේක ප්‍රසාරණය කරපුවාම පද 4ක් එනවා. වරහන් ඉවත් කරලා බහුපදයක් විදිහට කඩලා අනුකලනය කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. මේක ප්‍රසාරණය කරපුවාම x ඝනය ධන 3i 6x වර්ගය ධන 6x ධන 8 කියලා එනවා. ඒක x ධන 5න් ගුණ කරලා බහුපදයක් විදිහට අරන් අනුකලනය කරන උත්තරේ ගන්න පුළුවන් ලකුණු දෙන්න වෙනවා. නමුත් මෙතන මේකේ ටිකක් හොඳ මේ මෙතඩ් එකක් තියෙනවා මෙන්න මේ වගේ එකක්. මේක කඩනවා x ධන 2 ධන 3 කියලා. මෙන්න මේ x ධන 2 වෙනකොට u කියලා ආදේශයක් මාකින් එකේ තියෙන්නේ මේකට u කියලා අරන් තියෙනවා. u සමාන x ධන 2 කියලා.
ඒතර ඉතින් අරගෙන ඒක මෙතෙන්ට u දාලා ඒතර u දාන 3 එනවා. මෙතන u ඝන එනවා. මේ ඊට පස්සේ පහසුවෙන් ඒ අනුකල්ලයට ගිහින් තියනවා. එතන මේ පහසුව ඇති වෙලා තියෙන්නේ මේකම මෙතන කඩා ගන්න පුළුවන්කම. මේක මේ විදිහට කඩන්න පුළුවන්කම. x ධන 2 සමාන u කියලා අරගෙන එතන මේකෙන් එනවානේ du සමානයි dx කියලා. ඊළඟට x සමානයි බිඳුවේදී u සමානයි 2යි. x සමානයි 2ේදී u සමානයි 4යි. 2 4 කියලා එනවා. සීමාව වෙනස් වෙනවා 2 4 කියලා. එතන මම හිතන්නේ මාකින් එකේ ඒ ටික හොඳට පැහැදිලිව තියෙනවා ඔබට. හරි. ඊට පස්සේ මේක ගන්නයි තියෙන්නේ එච්චරයි. පැහැදිලිද? ඉතින් මේ ගාන ලේසි ඇත්තටම. ඔබ විභාගෙදී මේක ඇදුවේ නැතුවට මේක හදන්න ඕනේ. දැන් ওই ගණන් හතම හදන්න ඕනේ. ඉතින් මොකක්ද ළමයි කරන්න කියන්නේ? මීට වැඩිය මොකද්ද කරන්න පුළුවන් කියන්නේ? ඒක ඔබට කරන්න කියලා කිව්වට පස්සේ ඒ විදිහට කරන්න ඕනේ. ඉතින් මෙහෙමයි. ඔබට දෙමෝපිය හරි අම්මු කරලා කෝටි ගණන් මිල මුදල් ඒ තිබුණත් වැඩක් නැහැ දැන්. බලන්නකො තව ටික දවසකින් මොකද වෙන්නේ කියලා. ඔබ දන්නවනම් අපේ රට පත් වෙලා තියෙන අද පත් වෙලා තියෙන තත්ත්වය අපි ඔක්කොම ලයින් ගිනි ගන්නවා. ඔය හම්බ කරන සල්ලි අරන් මේ ඔක්කොම වතුරේ. එයි මේකට කෙලවලා ඉවරයි දැන්. හරි? මේකට කෙලවලා ඉවරයි දැන්. මේ වචනේ කෙලවීම තමයි. කෙලවලා ඉවරයි දැන් මේක. දැන් ආපහු මේක හරි ගස්සන්න ඔය එක පරේකුටවත් බෑ. මේක කාපු එක කාලකන්ණි වනචර බල්ලෝ එකෙකුටවත් බෑ ඔක ආයෙ හරවන්න. මේක ආයෙ හරවන්න වෙන්නේ දුක් විඳින මිනිස්සුන්ටම තමයි. හරි? බෝසත් පාලකෙක් වෙනවා මේක ආයෙ හරවන්න. මොකද ඒ තරම් මිනිස්සු කරප්ටඩ් වෙලා ඉන්නේ. ඒ තරම් මිනිස්සු ආත්මාර්ථකාමී වෙලා ඉන්නේ. ඔය ඔක්කොම ටික පව් ටික හොදන්න ඒ වගේ බෝසත් නායකයෙක් ඕනේ. ඒ නායකයෙක් ඇවිල්ලා තමයි මේ ගොඩ දාන්නේ. බලන්න තව එක වැඩි දවසක් නෑ අපේ රට කඩාගෙන යන්නේ. මම ඔබත් එක්ක කතා කරන්න කැමති නෑ. ඔබ අධෛර්යයටපත් වෙයි කියලා. නමුත් ඇත්තේ ඒකයි. හරි? සිම්බාබ්වෙට, බ්‍රසීලෙට, ආජන්ටිනාවට මීට අවුරුදු 20කට විතර කලින් වෙච්ච දේ වෙනවා. නැගිටීමක් නෑ. නැගිටින්න මම මේක මට ක්ලික් වුණේ එනමක් නෙමෙයි. අපේ ජාතියේ පුරුදු නෑ කෙනෙක් කියන දේ අහගෙන වැඩ කරන්න. ජපානයේ මගේ යාළුවෙක් අවුරුදු ගාණක් යාමට කියපු දේ තමයි ජපානුන්ගේ අධ්‍යාපනයේ හැමෝම ලොකු මිනිස්සු කරන්නේ නෙමෙයි බලන්නේ. ජපානයේ අධ්‍යාපනයේ මූලිකවම කරන්නේ දන්න එක කියන දේ අහගෙන වැඩ කරන හැටි. දන්න මිනිහෙක් යමක් කිව්වහම ඒක අහගෙන වැඩ කරන කලාව තමයි උන්ගේ ඉස්කෝලේ වල වැඩිම පුරුදු කරන්නේ. එතකොට උන්ට දන්නේම මොන කරන්නේ ටික දෙන්න. හරි? ඒකයි කාරණේ. දැන් අපි කොච්චර කිව්වද ඔයගොල්ලන්ට මේක මෙහෙම කරන්නයි කියලා. ඒක කරන්නේ නැහැ. මොකද ඒක පටලව ගන්නවා. පන්ති 60 උඩාමාරක් දාගෙන හරි මොකක් හරි මඟුලකින් මේක පටලවගෙන තියෙන්නේ. මේ වැඩේ හරියට කරන්න පරිසරය හදාගන්න නැති. දැන්වත් කරන්න තව පේපර් 22ක් ඉස්සරහට තියෙනවා. අනිවාර්යෙන් ගොඩ යනවා. දැන් මම ඉන්ටර්වල් එක කලින් කිව්වා මම හිතන්නේ කීප දිනක් පස්සේ ආවා. හෙට හෝ අනිද්දා දවස් දෙකෙන් එහෙට 2020 ඇප්ලයිඩ් පේපර් එකට උත්තර ලියන්න. ඒ උත්තර ලියද්දි ගණන් 5කට ලියන්න බෑ. 7ටම ලියන්න. කෙටි ප්‍රශ්න පත්‍රයේ 10ටම ලියන්න ඕනේ. ටයිම් කරලා කරන්න ඕනේ. ටයිම් කරලා ඉතුරු ටික වෙනම කරන්න. හරි? එතකොට සෙනසුරාදා හෝ ඉරිදා. මේ දවස් දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම. සිකුරාදා මගේ පේපර් එක කරන්නේ. ඇප්ලයිඩ් පේපර් එක කරන්න. මගේ ඇප්ලයිඩ් නම් එතනත් ඇප්ලයි කරන්න. අනිවාර්යෙන් සෙනසුරාදා හෝ ඉරිදා. ওই දවස් දෙකෙන් එකක පැය 3මාරක් වෙන් කරගන්න ඕනේ. අනිවාර්යෙන්. ආයේ ඒක යන්න දෙන්න එපා සෙනසුරාදා. ඊට පස්සේ බ්‍රාස්ප්‍රින්ග් වෙනකොට මගේ එක බලලා ඉවර කරලා ඒකත් බලලා ඉවර කරලා මාකින් ස්කීම් එක ස්ටඩි කරලා මට ඒකෙත් ලකුණු ඉවර. ඔබ ඔක කරොත් ඔබට ජයග්‍රහණය ස්ථිරයි. ඔය A පාස් B පාස් ගත්ත හැම ළමෙක්ම ඔය වැඩේ කරනවා. හැම ළමෙක්ම කරනවා. කොහොම විතරක් නෙමෙයි ඊට පස්සේ අන්තිම දවස් 3ේදී ඔය පේපර් පහ ආයෙ පාරක් ලියනවා. එහෙමත් ළමයි ලියනවා. තේරුණාද? ඉතින් ඒ වගේ මහන්සියලා තමයි මේ ප්‍රතිඵලය ගන්නෙ. ඒක මිලියන ගාණක් වටි ඈ. මිලියන ගාණක් වටි ඈ. මම මේ කියන එක මිලියන ගාණක් වටි ඔබට. ඒක විතරක් මම කියනවා මතක තියාගන්න. ඔබ A B සාමාර්ථයතුව සමත් වීම කියන්නේ ඔබගේ ප්‍රතිඵලයෙන් ඔබට මිලියන ගාණක් වටිනවා එක. ඒක මතක තියාගන්න. දැන් එහෙනම් මේ අපි යමු 16 වෙනි ගානට.
ඒ 16 වෙනි ගානේ ඔయిత සමාන ගාන. ඔයගලන්ට මතකද මගේ සරල රේඛා ඩියුට් එකේ අර මට ඕනනම් ගානේ අංකයක් කියන්න පුළුවන්. දෙවෙනි පිටුවේ යටම තියෙන්නේ සමාන්තර ආශ්‍රයක් දීලා ඒකේ පාද හතරේ සමීකරණ දීලා විකර්ණ දෙකේ සමීකරණ හොයන්න කියනවා ශීර්ෂවල කණ්ඩායමක සෙවීමෙන් තොරව. ඒකම තමයි මේ දීලා තියෙන්නේ. ඒකම තමයි දීලා තියෙන්නේ. එතකොට දැන් මේකේ තියරි පාර්ට් එකක්වත් නැහැ නේ. තියරි පාර්ට් එක පැහැදිලිනේ. මේව චතුරස්‍රයක් දීලා මෙන්න මෙහෙම විකර්ණයක AC දුරද නේද? A B C D. तो මේ දෙකේ සමීකරණ දෙක දානවා. එතකොට එහෙනම් AC වල සමීකරණය ලියන්න පුළුවන් අර ලැම්ඩා දාලා mu දාලා ලියන්න පුළුවන් AC වල සමීකරණ. එතකොට දැන් ලැම්ඩා mu හොයාගන්න ඉන්නේ. මේකේ සමීකරණය ලැම්ඩා වලින් ගුණ කරලා මේක mu වලින් ගුණ කරලා ගන්නවා මේකේ සමීකරණය. හරි. දැන් ඊට පස්සේ මේ හරි දැන් මේකේ සමීකරණය ලියලා ඊට පස්සේ මේ රේඛාව මේ C ලක්ෂයේ උඩින් යන නිසා C වල කණ්ඩායම් වලින් මේක තෘප්ත වෙන්න ඕනේ. C වල කණ්ඩායම් වලින් මේක තෘප්ත වෙන්න ඕනේ. හරි ඊට පස්සේ එතන එනවා අර C වල කණ්ඩායම් වලින් මේක තෘප්ත වෙන්න ඕනේ. ඒ වගේම C වල කණ්ඩායම් වලින් මේක තෘප්ත වෙන්න ඕනේ. මම ලියන්නකෝ ඒක. ටිකක් විතර මේ මාකින් ස්කීම් එකේ පැහැදිලි වගේ ඒක. මම ටිකක් පැහැදිලි කරන්නම්. ඒ ගාන මම ටිකක් පැහැදිලි කරන්නම්. මොකද ඊට පස්සේ හදන්න දෙයක් නැහැ අපිට. හරි සරල දෙයක් තියෙන්නේ. ඉවරයි. දැන් තව පොඩ්ඩකින් දෙකමාර වෙනකොට මේක ඉවර වෙනවා. දැන් මෙතන AB 2x ධන 10y මම මේ පැහැදිලි කරන්න යන්නේ. ඍණ 9 සමානයි බිඳුව. මේක 7x ඍණ 4y ඍණ 15 සමානයි බිඳුව. මේක 7x ඍණ 4y ඍණ 15 आने वाली एरिया DC x दाना बहाई y ऋण 5 समान है बिंदु මේක 8x ධන y ඍණ 1 සමාන බිඳුව. දැන් අර ඉහත තියරි එක අනුව මේ AC වල සමීකරණය ලියන්න පුළුවන් අපිට ලැම්ඩා වතාවක් 7x ඍණ 4y ඍණ 15 ධන mu වතාවක් 2x ධන 10y ඍණ 9 සමාන බිඳුව. දැන් මේ AC කියන එක C උඩින් යන නිසා C ආයත් AC නිසා C වල කණ්ඩායම් වලින් මේක තෘප්ත වෙනවා. ලැම්ඩා 7xc ඍණ 4yc ඍණ 15 ධන mu 2xc ධන 10yc ඍණ 9 සමානයි බිඳුව. දැන් අපිට ඕනේ ඇත්තටම මෙන්න මේ වල අගයන් හොයලා දාන්නනේ. එතකොට C කියන එක මේක උඩ තියෙනවනේ. C මේක උඩ තියෙනවා. එහෙනම් මෙතනින් එනවා C මේක උඩ තියෙනවනේ මේ රේඛාව උඩ. එහෙනම් xc ධන 5yc ඍණ 5 සමානයි බිඳුව වෙනවා. එහෙම එක සමීකරණයක් එනවා. ඊළඟට C කියන එක මේක උඩ තියෙනවනේ 8xc ධන yc
ඍණ 1 සමානයි බිඳුව. දෙක. දැන් අපි බලන්න ඕනේ දැන් මේක දෙකෙන් ගුණ කරා නම් 2xc ධන 10yc සමාන වෙනවා 10ට නේ. මෙන්න මේ කැලේට ආදේශ කරන්න පුළුවන්. මේක දෙකෙන් ගුණ කරා නම් පළවෙනි එක දෙකෙන් ගුණ කරා නම් අපිට එනවා 2xc ධන 10yc සමානයි 10 කියලා. ඒ කියන්නේ මෙන්න මේ කැලේට 10 දාගන්න පුළුවන්. ඊළඟට මේකෙන් මේක අඩු කරා නම් මේකෙන් මේක අඩු කරා නම් උන බලන්න එකෙන් දෙක අඩු කරා නම් අපිට එනවා ඍණ 7xc ධන 4yc අඩු කරද්දී මේක ධන වෙලා ඍණ 4 වෙනවා. ඍණ 5 මේක ධන වෙනවනේ. ධන 1 වෙලා ඍණ 4ක් වෙනවා. ඒක එහා පැත්තට ගිහින් ධන 4ක්. එතකොට මේක ඍණෙන් ගුණ කරොත් ඍණ 7xc ධන ඍණ 4yc සමාන වෙනවා ඍණ 4ට. අන්න 7xc ඍණ 4yc. මෙන්න මේ කැලල වෙනකොට එහෙනම් ඍණ 4 දාගන්න පුළුවන් මට. මේක වෙනකොට ඍණ 4 ආදේශ කරන්න පුළුවන්. හරි. මේක වෙනකොට 10 දාගත්ත ඍණ 4. එතකොට මට එනවා ඍණ 19 ලැම්ඩා ධන 10 මියු සමාන බිඳුව කියලා. එතකොට ලැම්ඩා මියු අතර සම්බන්ධයක් එනවා. හරි. එතකොට මේ ලැම්ඩා 19 ලැම්ඩා ඍණ 19 ලැම්ඩා සමානයි කියලා එනවා. ඍණ 19 ලැම්ඩා සමානයි කියලා එනවා. 19 ලැම්ඩා ධන මියු. මේක ඇතුලේ ඉන්නේ එකනේ ඉන්නේ ධන මියු සමානයි බිඳුව කියලා. එහෙනම් මේකෙන් එනවා මියු සමානයි කියලා 19 ලැම්ඩා. හරි. එතකොට එහෙනම් AC වල සමීකරණය මේ මියු වෙනකොට මට 19 ලැම්ඩා දාගන්න පුළුවන්. මෙතෙන්ට 19 ලැම්ඩා දැන් මේක. මියු සමානයි 10 ලැම්ඩා කියලා එනවනේ. දැන් ලැම්ඩාට ලැම්ඩා කපන්න පුළුවන්. අන්න ඒකට හේතුව දැනගන්න. ලැම්ඩා අසමානයි බිඳුව. හේතුව මේ දැන් ලැම්ඩා බිඳුව උනොත් එහෙම ඇත්තටම ලැබෙන්නේ මේ රේඛාවේ සමීකරණය. දැන් මේ දෙකේ මේ රේඛා දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන ඕනෑම රේඛාවක සමීකරණයේ ළමයි මේ තියෙන්නේ. මොකක්ද මේ? ලැම්ඩා AD ධන mu AB සමානයි බිඳුව කියන එකෙන් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ දෙකේ ඡේදන ලක්ෂ්‍ය හරහා යන සියලුම රේඛානේ. ඒ සියලුම රේඛා කියනකොට මේ දෙන්නත් අයිතිව ඉන්නේ. මේ දෙන්නත් ඇතුළත්. දැන් ලැම්ඩා බිඳුව උනොත් එහෙම මේ රේඛාවේ සමීකරණය තමයි අපිට ලැබෙන්නේ. ලැම්ඩා බිඳුව වෙලා mu 1 වුණොත්. එතකොට mu බිඳුව වෙලා ලැම්ඩා 1 වුණොත් හම්බෙන්නේ මේ රේඛාවේ සමීකරණය. අන් සෑම අවස්ථාවකම හම්බෙන්නේ මේ දෙක නොවන ඕනෑම සමීකරණයක්. දැන් AC කියන්නේ මේ දෙකෙන් එකක්වත් නෙමෙයිනේ. AC කියන්නේ අනිවාර්ය විකර්ණය. එතකොට මේ දෙකෙන් එකක්වත් නෙමෙයි. එතකොට මේ දෙකෙන් එකක්වත් නෙමෙයි නම් ලැම්ඩාවත් muවත් දෙකෙන් එකක්වත් බිඳුව වෙන්න බෑ. ඒ නිසා මට බය නැතුව ලැම්ඩා කපලා දාන්න පුළුවන්. මේ මක්තිසාදයට ලැම්ඩා අසමානයි බිඳුව කියලා ලියලා. ඉතින් ඔක තමයි උතන තියෙන පොයින්ට් එක. ඉතින් මේක හරි වැදගත් මේ වගේ මේක හොඳට බලාගෙන යන්න. මෑත කාලේ ඉඳන් මේ පොයින්ට් එකෙන් ගාන ඇහුවේ නැහැ. මේ පොයින්ට් එකෙන් ගැටලුව ඇහුවේ නැහැ. ඒ නිසා ඔක හොඳට උඩුවට දාගන්න. හරි? ඊළඟට ඒකේ වෘත්තයේ ගාන ලස්සන ගානක් ඒක. ඔය විදිහේ එකක් මම හදපු ගානක් මේ මෑතක මගේ පේපර් එකේ තියෙනවා. බාහිර ලක්ෂයක සිට අඳින ස්පර්ශක වලින් කොයිම විලාපවත් ඔයක මම හදලා දාපු ගානක් ඇත්තටම. මට මතක නැහැ ඒක මොන රේඛාව උඩද මම දන්නේ නැහැ ඒක ලක්ෂය තියෙන්නේ. මට මතක නැහැ. ඒ ලක්ෂයේ ඉඳලා අඳින කිසිම ස්පර්ශක දෙකක් එකිනෙකට ලම්බක නැහැ කියලා ඔප්පු කරන්න කියලා මම දුන්නා. අන්න ඒ වගේ ඊට කිට්ටුවෙන් යන ගැටලුවක් ඔය වෘත්තයේ ගානේ තියෙන්නේ. හරි ලස්සන ගැටලුවක් ඒක. x අක්ෂයේ මත ලක්ෂයක ඉඳලා ලම්බ ස්පර්ශක දෙකක් අඳිනවා.
එකිනෙකට ලම්බක ස්පර්ශක දෙකක් අඳිනවා. x අක්ෂය මත ලක්ෂයේ ඉඳලා. ඉතින් අපි මේ ලක්ෂයේ a බිඳුව කියලා ගත්තා. හරි? x අක්ෂය මත ලක්ෂයේ ඉඳලා අඳින ස්පර්ශක දෙක ලම්බකයි. මෙහෙම තැන් දෙකක් තියෙනවා කියලා ඔප්පු කරන්න කියන්නේ මේ තීරයේ. මෙහෙම තැන් දෙකක් තියෙනවා කියලා. ඒ කියන්නේ a වලට අගයන් දෙකක් ප්‍රබින්න අගයන් දෙකක් තියෙනවා කියලා වෙන්න ඕන නම් හරිනේ a වලට. a වලට ප්‍රබින්න අගයන් දෙකක් තියෙනවා කියලා වෙන්න ඕන නම් හරි. a වලට ප්‍රබින්න අගයන් දෙකක් තියෙනවා කියලා වෙන්න ඕන නම් නැති. හරි? ඉතින් මෙතනදී මේ a බිඳුව හරහා යන ඕනම රේඛාවක් මට ලියන්න පුළුවන්. y ඍණ බිඳුව සමානයි m වාරයක් x ඍණ a කියලා. මේක හරහා යන ඕනම රේඛාවක්. y සමානයි mx ඍණ ma කියලා. තව දෙයක් කියනවා නම් y ඍණ mx ධන ma සමානයි බිඳුව. ඒ කියන්නේ මේක හරහා යන අනුක්‍රමණය m වූ රේඛාවක සමීකරණය මට මෙහෙම ලියන්න පුළුවන්. p හරහා යන අනුක්‍රමණය m වූ සරල රේඛාවක් මට ලියන්න පුළුවන් මේ විදිහට. ඊළඟට මේක ඔය රේඛාව මෙයාට ස්පර්ශකයක් නම් මේ කේන්ද්‍රයේ ඉඳලා තියෙන ලම්බ දුර අරයට සමාන වෙනවා. එතකොට එහෙම විසඳපුවාම m වල වර්ග සමීකරණයක් එනවා. හැබැයි අපි දන්නවා මේ අඳින ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන්. ඒ දෙකක් නිසා තමයි අර m වල වර්ග සමීකරණයක් එන්නේ. ඒ ඉන වර්ග සමීකරණයක් මෙතන තියෙනවා. ඒක ඉන්ටරෙස්ටිං ගැටුවක්. m වල වර්ග සමීකරණයක් එනවා. a වර්ගයේ ඍණ 10a ධන 15 වතාවක් m වර්ගයේ ऋण 8i 5 ऋण a m ධන 6 සමාන බිඳුවට. එතකොට මේ ලක්ෂයේ ඉඳලා හරහා යන රේඛාවක් මේ වෘත්තයේ ස්පර්ශකයක් වෙනවා නම් මේක කන්ඩිෂන් එක තෘප්ත වෙන්නේ. එතකොට මේ ලක්ෂයේ ඉඳලා අඳින්න පුළුවන් ස්පර්ශක දෙකක් තියෙන ඉඳ තමයි මේ m වලට උත්තර දෙකක් එන්නේ. එතකොට මේකේ මූල m එකෙන් දෙක නම් m එකෙන් දෙක ගුණිතය ඍණ 1කට සමාන වෙන්න ඕනේ. අනුක්‍රමණ ගුණිතය ඍණ 1 වෙන්න. මොකද මේ දෙක ලම්බක නිසා. හරි? එතකොට මේවායේ මූල m එකෙන් දෙක නම් මේ ස්පර්ශක දෙක ලම්බක වෙන අවස්ථාවේ. එතකොට මෙතන ලියන්න ඕනේ ස්පර්ශක ලම්බක නම්. ස්පර්ශක ලම්බක නම්. m එක m දෙක සමානයි ඍණ 1යි. m එක m දෙක සමානයි ඍණ 1යි. එතකොට අනුක්‍රමණ ගුණිතය කියලා කියන්නේ c බෙදීමේදී මේක බෙදීමේ. ඒතර ඒක ඍණ 1කට සමානයි. ඊට පස්සේ එනවා a වල වර්ග සමීකරණය. අන්නේ a වල වර්ග සමීකරණය විසඳන්න ඕනේ නැහැ. එයාගේ ඩෙල්ටා a විශාල බිඳුවයි කියලා පෙන්වන්න නේද? ලස්සන ගානක් මේක කරනවා. හොඳ ගැටලුවක්. මොකද්ද මේකේ ගත්ත තර්කය බලන්න. මේ p කියලා ලක්ෂයක් ගත්තා. x අක්ෂය මත. p හරහා යන අනුක්‍රමණ m වූ රේඛාවක් මෙහෙම එනවා. ඊට පස්සේ ඒක ස්පර්ශකයක් නම් ඒ තර්කයේ දාලා ස්පර්ශකයක් නම් ඒ තර්කයේ දාලා මේක හදාගන්න. ඒතකොට ඇයි මෙතන m වල වර්ග සමීකරණයක් එන්නේ මේ බාහිර ලක්ෂයක ඉඳලා මේ වෘත්තයේ ස්පර්ශක දෙකක් අඳින්න පුළුවන් නිසා. ඒතකොට ඒවයි අනුක්‍රමණ තමයි මේ එන්නේ. ඒතකොට ස්පර්ශක ලම්බක නම් මේ ගුණිතය ඍණ 1 වෙනවා. එතකොට අපිට හම් වෙනවා a වල වර්ග සමීකරණයක් එනවා. අන්නේ වර්ග සමීකරණේ ඩෙල්ටා a වලගේ විශාල බිඳුව බව පෙන්වන්න. එයාගේ විවේචකයේ විශාල බිඳුවයි කියලා පෙන්වන්න. බව පෙන්වන්න. එතකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ p ට බිඳී දෙකක් තියෙනවා. හරි? ලස්සන ගැටලුවක් ඒක. දැන් ඊළඟට ගත්තොත් මම ටිකක් කාලය ඉතුරු කරන්න කියන්නේ ඔයගොල්ලන්ගේ කාලය ඉතුරු වෙන්න ඕනේ. මේ
මේ ත්‍රිකෝණමිතිය ගාන ගත්තාම අර කෝසයින් නීතිය පාවිච්චි කරලා මෙන්න මේක ඔප්පු කරන්නයි කියලා කියන්නේ. කෝසයින් නීතිය ප්‍රකාශ කරද්දී ඒ අර තුනටම ලියන්නේ. a වර්ගයේ සමානයි b වර්ගයේ ධන c වර්ගයේ ඍණ 2bc cos a. ඒතර b වර්ගයේ සමානයි c වර්ගයේ ධන a වර්ගයේ ධන c වර්ගයේ ඍණ 2ac cos b. c වර්ගයේ සමානයි a වර්ගයේ ධන b වර්ගයේ ඍණ 2ab cos c. හරි. ඊට පස්සේ මේක කියනවා a සමානයි b cos c ධන c cos b බව පෙන්නන්න කියලා. ඒතර ඒ කියන්නේ මේ දෙක එකතු කරා නම් හරි. මේක එක මේක දෙක කියලා අරගෙන මේ දෙක එකතු කරා නම් b වර්ගය ධන c වර්ගය එනවා. මෙතනත් b වර්ගය ධන c වර්ගය එනවා කැපිලා යනවා. එතකොට මෙතන එනවා 2a වර්ගය බිඳුව සමානයි 2a වර්ගය ඍණ 2a එළියට ගත්තාම c cos b ධන b cos c එනවා. මේන්නේ එක ධන දෙකකින් නැත්නම් එක ධන මේක දෙක ධන තුනෙන් කියලා ගමු. දෙක ධන තුනෙන් මේ දෙක එකතු කරා b වර්ගය ධන c වර්ගයට මෙතන මේක කැපිලා ගියා 2a වර්ගය ඍණ 2a එළියට ගත්තා මේක ඒට a කැපිලා යනවා. එතකොට අවශ්‍ය ප්‍රතිඵලය 2a කැපිලා ගියාම c cos b ධන b cos c සමානයි a කියලා වෙනවා. හරි. ඒක නිකන් ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් මෙහෙම ලම්බක ඇදලා. මේ මුළු එකේ මේ කැලල වෙනවා b cos c. මේ කැලල වෙනවා c cos b. මුළු එකට සමානයි. හරි කෝකේදී මහා කෝණීය අවස්ථාව, ඍජු කෝණීය අවස්ථාව, සුළු කෝණීය අවස්ථාව කියලා තුනට පෙන්නන්න ඕනේ. එහෙම ඕනේ මෙතනින් ගියා නම් ඒක හරි. හරිනේ? ඒතර ඒක හරි. ඊට පස්සේ මෙන්න මේ ටික මේ සමානයි a ධන b ධන c කියලා. ඒතකොට කරන්න තියෙන්නේ මේ හැම පද තුනම අරගෙන වරහන් ඉවත් කරා නම් මේ මෙන්න මේ වගේ ඒවා සෙට් එකක් වෙනවා. හරි. तो මේකේ a සමාන වෙන්නේ c cos b ධන b cos a. તો එහෙනම් ওই විදිහටම b ට ලියන්න පුළුවන් එකක් a cos b ධන c cos a කියන. ওই විදිහටම c ට එකක් ලියුවේ හැකි b cos c ධන c cos b කියන. මේ අනුසාරයෙන් මේ වගේ තුනක් ලියුවේ හැකි. තව දෙකක්. එතකොට අර ඔය දීලා තියෙන ප්‍රකාශනය වරහන් ඉවත් කරපුවාම අපිට ඒක ලබා ගන්න පුළුවන්. හරි. ඊළඟ දෙවෙනි ගානත් ඉතාම පහසුයි. ඒක පහසු දෙයක්. තුන්වෙනි එක මේ මොකක්ද මේ fx සමානයි tan 3x වතාවක් cot x. fx සමානයි tan 3x වතාවක් cot x පරාසය ඉල්ලන්නේ. මං හිතන්නේ අර පළවෙනි එකේ ඕනේ නැහැ නේද? අර ප්‍රසාරණය කරලා සුළු කරලා වෙන්නන්න ඕනේ නැහැ නේද? ඒකේ තියෙනව නේද? මේ සොලියුෂන් එකේ මං හිතන්නේ හොඳට මේක පැහැදිලි කියලා. ඉන්න බලන්න. ඔව්. නිකම්ම ගත්ත එකේ. ඇති දෙයක් නැහැ. ඊළඟට මේ මට කියන්න ඕනේ අර tan 3x වතාවක් cot x කියන එකේ පරාසය. මොකද්ද ශ්‍රිතයක පරාසය කියන්නේ? ශ්‍රිතයක පරාසය කියන්නේ ශ්‍රිතයේ ප්‍රතිබිම්බ ටික ඔක්කොම තියෙන කුල කියන්නේ. ඒතර fx සමානයි tan 3x වතාවක් cot x කියලා ගත්තාම මේකේ පරාසය කියන්නේ මෙන්න මේ fx නෙමෙයි කියලා ප්‍රතිබිම්බ ටික කියන්නේ. මේ fx ඉන්නේ මොන කුලකයේ ඇතුළේද කියන එක හොරන්න හරි. පරාසය කියන්නේ ඒකනේ ශ්‍රිතයක පරාසය කියලා කියන්නේ ඒ ශ්‍රිතයේ ප්‍රතිබිම්බ ටික ඇතුළත් වෙන කුලකයනේ. ඒ කියන්නේ මේ fx ලා ඇතුළත් වෙන කුලකය. ඉතින් හසුරුවීමේ පහසුවට මේක ලැම්ඩා කියලා අරගෙන තියෙනවා. tan 3x cot x
මේක සුළු කරලා ඉවරලා ඔප්පු කරලා තියෙනවා මේ ඒක අරගෙන ඔප්පු කරලා තියෙනවා මේ tan වර්ග x සමානයි 3 ඍණ ලැම්ඩා යට 1 ඍණ 3යි ලැම්ඩා කියලා. හරි. එතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ අර මේ 3 ඍණ ලැම්ඩා යට 1 ඍණ 3යි ලැම්ඩා කියන්නේ වීජීය අසමානතාවයක් විදිහට සුළු කරපුවාම අපිට පේනවා මේ ලැම්ඩා අයිති වෙන්නේ 3න් එක නැතුව මේ පැත්තටයි 3 ඉඳලා එහා පැත්තටයි කියලා. හරි. ලැම්ඩා අයිති වෙන්නේ. හරි. එතකොට ඒ කියන්නේ තාත්වික සංඛ්‍යා කුලකයෙන් අයින් කරලා තියෙනවා අර අතරමැද කොටස. ලැම්ඩා තියෙන්නේ මෙන්න මේක කියලා ඔප්පේ. ලැම්ඩා තියෙන්නේ මෙන්න මේ ටිකේ මෙන්න මේ ටිකේ කියලා තමයි ඔප්පේ ලැම්ඩා තියෙන්නේ. එහෙනම් මේ ටික අයින් කරන්න ඕනේ. ඒතර අයින් කරනකොට ඒ අයින් කරන එක ඇතුලේ තුනෙන් එක තියෙනවා. ලැම්ඩා තියෙන්නේ මේ ටිකේනේ. එතකොට එහෙනම් ලැම්ඩා නැත්තේ මෙන්න මේ ටිකේ. තුනෙන් එකයි 3යි තියෙන්නේ. මොකද මේ මෙතන දැන් මේ ලැම්ඩා තුනෙන් එකට සමාන වෙන්න බැරි නම් ලැම්ඩා අයිති නැති එකට තුනෙන් එක අයිති වෙනවනේ. මේක මෙතන ලැම්ඩාට මෙයා ගන්න බැරි නම් අයින් කරන කුලකේ එයා ඉන්නවා. ලැම්ඩා මෙයා ගන්නවා නම් අයින් කරන කුලකේ එයා නැහැ. ඒක හරියට තේරුම් ගන්න. මෙතන හිස් එක මෙතන අයිති වෙනවා මේ. මොකද මෙතන ලැම්ඩා තුනෙන් එක වෙන්න බෑනේ. එහෙනම් අයින් කරන කුලකේ තුනෙන් එක තියෙනවා. ලැම්ඩාට 3 වෙන්න පුළුවන් නිසා අයින් කරන කුලකේ 3 නැහැ. ඒතර r - 1 over. ලැම්ඩා යට over. එහෙනම් fx අයිති over. fx අයිති වෙන්නේ මේක. ඒ කියන්නේ පරාසය මේක. හරි. පැහැදිලි. ඉතින් ඊට පස්සේ ඒ සමීකරණය විසඳන්න දීලා තියෙනවා. tan 3x ඍණ tan x කියන එක. ඉතින් මම ඉවර කරනවා. tan 3x ඍණ tan x කියන එක. තමයි බිඳුව. දැන් අපි මේකනේ ගත්තේ මේ ලැම්ඩා කියලා. ඒතකොට cot x මේ පැත්තට ආවම යට දෙනවනේ. මේකෙන් බලන්න දැන් cot x මෙහාට ආවම යට දෙනවා ඒක උඩට එනවා. cot x හරි. දැන් මේකේ මේ cot x මේ පැත්තේ යට දෙනවනේ. ඊට පස්සේ උඩට ආවම tan x එනවා. ඒ කියන්නේ lambda tan x සමාන වෙනවා tan 3x. tan 3x. මේ cot x මෙහාට ඇවිල්ලා උඩට ගත්තාම tan x එනවනේ. ඒතකොට lambda tan x සමාන වෙනවා tan 3x. කාරණාව පැහැදිලිද කියලා හිතනවා. මම ටිකක් අද ওই පැත්ත බැලුවා අඩු කරා. හරි. ඊට පස්සේ දැන් tan 3x වෙනකොට lambda tan x දාන්න පුළුවන්. lambda tan x ඍණ tan x සමාන බිඳුව. මේකෙන් tan x එළියට ගත්තාම lambda ඍණ 1 සමාන බිඳුව. දැන් ඔන්න lambda ඍණ 1 බිඳුව වෙන්න බෑ කියලා ඔප්පු කරන්න. lambda ඍණ 1 බිඳුව වෙන්න නම් lambda සමාන 1 වෙන්න බෑ. නමුත් lambda මේක එක තියෙන්නේ මේකනේ. lambda 1 වෙන්නේ නැහැ. lambda අයත් නැහැ මේක නිසා. ඒ කියන්නේ lambda මේකේ නැහැනේ. lambda මේකේ නැති නිසා lambda අසමානයි එකට. ඒ කියන්නේ lambda ඍණ 1 බිඳුව වෙන්නේ නැහැ. මේක බිඳුව වෙන්නේ නැහැ. එහෙනම් මේ ගුණිතය බිඳුව වෙනවා නම් tan x අනිවාර්යයෙන්ම බිඳුව වෙනවා. ඒක ඔබ දන්නවා tan x බිඳුව නම් ඒක tan බිඳුව. tan බිඳුව. ප්‍රධාන භාන්තරයේ ගන්න වෙන්නේ බිඳුව කියන එක. එහෙනම් x සමානයි n5 ධන බිඳුව. ඒ කියන්නේ x සමානයි n5. විසඳුම. n ඈත් විසෙ.
ඒකයි මෙතන ඒ අර සමීකරණ විසඳීම කියන එකේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔබ මේවා මේ හරියටම ග්‍රහණය කරගන්න අර මල් ලියනවට වඩා ටිකක් වෙනස් විදිහකට ඒකේ ප්‍රූෆ්ස් තිබිච්ච නිසා මම මේවා බෝඩ් එකේ හැදුවේ. ඉතින් ඒක ඊළඟ කැලල මම හිතන්නේ ඔබට වැටහෙනවා. ඒ වැටහීමක් නැත්නම් මම අහන්නත් පුළුවන්. මේ sin inverse x දාන cos inverse x පයි බෙදීම දෙකයි කියන ගාන. ඉතින් ඇත්තම ගත්තොත් මේ ත්‍රිකෝණමිතිය ගාන වර්තමානයේ දෙන ත්‍රිකෝණමිතිය ගානකට වඩා ගැඹුරින් වැඩි. වර්තමානයේ දෙන එකක් මෙච්චර මේ ස්වභාවයක නැහැ. ඇත්ත දක්වන්නේ. එහෙම ස්වභාවයක නැහැ. හරි. ඉතින් එහෙමනම් මේක මෙතන ඉවරයි. පොඩ්ඩක් ඉන්න විනාඩියක් ලිව්වෙන්නේ නැතුව මට කියන්න යමක් තියෙනවා. දැන් ඔබ තේරුම් ගන්න ඔබ දැන් අවසාන මාස තුනට ඇවිල්ලා තියෙන්නේ. තව සති 12කින් අපේ ගේම් එක අපි ෆිනිෂ් කරන්න ඕනේ. හරි. විභාගය අපි ඔක්තෝබර් වල 30යි කියලා බලාපොරොත්තු වෙමු. මේ නමුත් දැනට පේන්න තියෙන විදිහට නම් ඉතින් මාස 3ක් යනකොට මොනවා වෙයිද කියන්න බෑ. මාස 3ක් කියන්නේ සැලකිය යුතු කාලයක්. අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි කොටින්ම. අපිට ප්‍රශ්නයක් නෙමෙයි. මට ওই සංකීර්ණ සංඛ්‍යාවයි ওই ගණන් ටික හදන්න ওই දවස් දෙක පාවිච්චි කරලා ඒ ටික හදලා ඔයගොල්ලන්ව සූදානම් කරලා මේ පේපර් ක්ලාස් එක කරලා මට ඔයගොල්ලන්ව ඉහළින්ම මේකට සූදානම් කරලා යවන්න පුළුවන්. එහෙම ගැටලුවක් මට නැහැ. ඉතින් එකම දේ තව පේපර් 22ක් තියෙනවා. දැන් අද 12 වෙනි එකනේ. අද 12 වෙනි. මේ මාසේ තව තියෙනවා 9 7 16 9 වෙනිදා නෑ 9 වෙනිදා 16 23 30. තව පේපර් 4යි මේ මාසේ. හරි? ලබන මාසේ 4යි. මම හරියටම කියන්නම්කෝ. 9 16 23 30 5 12 19 26 දෙක 9 16 23 මම 23 වෙනිදා නවත්තනවා. සැප්තැම්බර් 23 වෙනිදා නවත්තනවා. එතකොට පේපර් 12යි. මගෙන් 12යි. තව මගෙන් පේපර් 12ක් තියෙනවා. අර 2020 ඉඳලා ආපස්සට පේපර් 5ක් යනකොට එතන 10යි. 22ක් තියෙනවා. ඔබට මේක කරන්න පුළුවන්. පටන් ගන්න ඕනේ හැබැයි පුතේ සෙනසුරාදාර ඉරිදා හරි සමුදට එළි වෙන්න කලින් පේපර් එක ලිව්වේ නැත්නම් වැඩේ සරුත්තු වෙනවා. ඒක ලියන්න හැම වෙලේම ඒ පහෙන් හදන්න නැති කරනම් අනිවාර්යෙන් හදන්න මේකට ගන්න තරම් මගේකට ගන්න තරම් වෙලාව ගන්න එපා මේ ස්ටඩි එකට මම කියන්නේ එපා කියන්නේ ඔයාලට වෙලාව නැති නිසා තියෙනවා නම් ගන්න ඉතාම හොඳයි අපි ඒවල හදපු ගණන් එහෙමත් නේ තියෙන්නේ ඒක හරියටම හදන්න එතකොට හැම සතියෙම PO ඇප්ලයිඩ් එකයි PO දෙකයි ඔහොම යනවා ඔගොල්ලෝ ජූලි මාසෙ ඉවර වෙනකොට බලන්න ඕගොල්ලන්ගේ මේ මාසෙ විතරක් කරලා බලන්න ඕගොල්ලන්ගේ කොහොමද ගොඩනැගෙන්නේ කියලා. ඒ තරම් ඉදිරියට එනවා. ඉතින් ඔය ටික මහන්සි වෙලා ආසාවෙන් කරගන්න. ඔය ඔක්කොටම හේතුව තමුන්ට මේ ප්‍රතිඵලය ඉහළ ප්‍රතිඵලයක් ගණිතයට ලබන්න තියෙන ආසාව. ඒකට තියෙන ඇත්තම කිව්වොත් තණ්හාව. මෙන්න මේ හදා ඇතුලේ ගණිත වුණා. තණ්හාව විසින් පෙළඹීම වෙනවා. පෙළඹීම විසින් ක්‍රියාකාරීත්වය හට ගන්නවා. ක්‍රියාකාරීත්වය විසින් ඒ අදාළ එක ඇචීව් කරනවා. ඒක ඇචීව් කරනවා. තේරුණා නේද? ක්‍රියාකාරී චිත්තේ පහළ වුණාට පස්සේ ඒක ඇචීව් කරනවා. ඒක තමයි තියෙන්නේ. ක්‍රියාකාරී චිත්තය හැදෙන්න ඕනේ. ඒ ක්‍රියාකාරී චිත්තේ එන්නේ තණ්හාවෙන්. ඊට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබන්න තියෙන තණ්හාව. ඒකට ආස කරන්නේ. ඒ ආසාව තණ්හාවෙන් තමයි පෙළඹීම කරන්නේ. ඒ පෙළඹීම ඇතුලේ තමයි ක්‍රියාකාරී චිත්තේ එන්නේ. ඒක තමයි ඊට පස්සේ පසු විවරණයෙන් මොකලට හොයාගත්තා එක මේක. ක්‍රියාවෙන් නගනවද නැද්ද කියන්නේ. මගේ අතින් වැඩේ වෙනවද නැද්ද කියන එක අර ලකුණු වලින් හොයාගන්න. තේරුණා නේද? ඔන්න ඕකයි උතන තියෙන කතන්දරය. ඉතින් අද ඉඳලම පටන් ගන්න. මේ මාසේ කරලා බලන්න. අනිවාර්යෙන් ඔබේ ප්‍රතිඵල ලබනවා. හරි. එහෙනම් අපි ආයේ සමුදරයට හම්බෙමු. එතෙක් අයබෝවන්.